වගේම ගෙවි ගියපු 2020 වසර දෙස අපි ආපසු ඇදී බැලුවාම ඊටම ඡේදනීය වසරක් බවට පත් වුණා. ඒකට මම හිතන්නේ මුලින්ම කොවිඩ් ප්‍රසංගතයේ හේතුණා කියලා. නාවුල බලපොදීසිය ගත්තාම දැන් මේ වෙනකොට කොවිඩ් ප්‍රසංගතේ ටිකක් ශීඝ්‍ර ලෙස වැඩි වීමෙන් පවතින බවක් පේනවා. හැබැයි මිනිස්සුන් සාමාන්‍ය ජීවිතයක් බවට පත් කරගෙන ඉන්නේ ඒකට තිබුණාර බය ගැතිය සියල්ල පුරන් වෙලා ඉන්නේ. ඊට අමතරව මధుර වසංගතය බෙහෙම වැඩි වෙලා තියෙනවා. මම ගරු සභාවට යෝජනා ඉදිරියට කරනවා ඉදිරියට මේ වර්ෂාව සමගම මාරාන්තික ඩෙන්ගු වාගේ රෝගයක් කියලා වසංගත රෝග වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒකට අපි සභාවක් විදියට සෞඛ්‍ය අංශ දැනුවත් කරමින් කල්ැතුව විවිධ යොදාගත්තොත් හොඳයි කියන යෝජනාව සභාවට යෝජනා කරමින් මම අපේ දීර්ඝකාලීන මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රකාශ කරා මේ ඩෙන්ගු රෝගය සම්බන්ධයෙන් ඇත්ත කාරණයක් අපිට විශාල ප්‍රශ්නයක් වෙන ඩෙන්ගු රෝගය අපිට කොරෝනා රෝගය නිසා යටපත් වෙලා තියෙනවා කියන එක මම හිතනවා. මොකද අපි පහුගිය අවුරුදු වල ගොඩක් වෙලාට උත්සාහ කරේ ඩෙන්ගු රෝගය සම්බන්ධයෙන්. හැබැයි අපි ඩෙන්ගු රෝගය පැත්තකට දාලා දැන් මේ වෙලාවේ වැඩි අවධානයක් කොරෝනා සංගතය සම්බන්ධව යොමු කරා. හැබැයි අපි සංඛ්‍යාලේඛන බලපුවාම මේ වෙනකොටත් මේ මැරිච්ච පිරිස ගත්තාම කොරෝනා වලට වැඩිය මැරිච්ච පිරිස ඩෙන්ගු රෝගය නිසා වැඩි. ඒ නිසා මම හිතන්නේ හොඳ කාරණයක්. හැබැයි පහුගිය දවස්වල ඉල්ලීමක් කරා දුමායනය කරන්නට කියලා. හැබැයි ඒ දුමායන කටයුතු කරන්න බෑ. විශේෂ අවස්ථාවලදී ඩෙන්ගු රෝගීන් හඳුනා ගැනීමක් සිදු කරොත් විතරයි දුමායනය කටයුතු කරන්න පුළුවන්. මම සෞඛ්‍ය අංශ වලින් අහලා බැලුවා. හේතුව තමයි එහෙම වුණොත් එහෙම අර පරිසරයේ තියෙන සමතුලිතතාවය බිඳ වැටෙනවා කියන කාරණේ. කෙසේ වෙතත් වර්ෂා කාලය ආරම්භ වුණා. වර්ෂා කාලය අවසන් වෙන මේ අධීරේ මේ වෙනකොට ඇත්තටම මේ කුණු තිබුණේ එහෙම නැත්නම් මේ හිස් භාජනවල මඳුරු කීටෝ ඇති වෙන්න පුළුවන්. මේ ලොකු අවධානමක් තිබෙනවා. ඉතින් මම පරිසර නිලධාරීතුමත් පරිසරණක් සකස් කරලා තියෙනවා මේ ඉදිරි මේ කාලය තුල ක්‍රියාත්මක කරන්න. ඒත් එක්කම මම ගරු මන්ත්‍රීතුමාලගෙත් ඉල්ලා හිටිනවා තමන්ගේ කොට්ටාසවල තමන් නියෝජනය කරන කොට්ටාසවල සහ තමන්ට පුරුදු තැන්වල ශ්‍රම දාන ලෑස්ති කරලා අපේ පරිසර නිලධාරීත් එක්ක එකතු වෙලා යම් කටයුත්තක් අපි ආරම්භ කරා නම් හොඳයි. ඒක අපි ඉදිරි මේ ජනවාරි මාසේ දෙවෙනි සතිය විතර අපි ආරම්භ කරමු. මම උසිරු දෙනවා දැනුවත් කරන්න. එහෙම වුණොත් අපිට ඇත්තටම මේ පිළිබඳව අපිට අවධානය යොමු කරලා මේ ඩෙන්ගු රෝගය ඇතිවීම වළක්වා ගැනීමේ කටයුතු අපිට කරන්න පුළුවන්. ගරු සභාපතිතුමනි, මම විශේෂ ඉල්ලීමක් ඔබතුමාගෙන් කරන්න කැමතියි. දැනට සභාවාර 37කට මම සහභාගී වෙලා තිනවා අද වෙනකොට. මම හිතන්නේ හැම සභාවාරයකදීම යම් කිසි අදහසක් මම පළ කළා. ඒ හැම අවස්ථාවකදීම ඒ අදහසක් පළ කිරීමේදී මගේ අදහසට ප්‍රතිඋත්තරයක් බලාපොරොත්තු වෙන්නේ මම ඔබතුමාගෙන්. මොනියම් හෝ දෙයක් ඔබතුමාගෙන් මම ප්‍රතිඋත්තරයක් බලාපොරොත්තු වෙනවා. ඒක මම අනෙකුත් අයගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි. මගේ අදහසක් ඒක දේශපාලනික හෝ මොනියම් ආකාරයේ දෙයක් හරි මම අදහසක් ප්‍රකාශ කරන්නේ ඒක විවාදයකට ලක් කරන්නවත් විවාදයට ලක් කළ යුතුවත් දෙයක් නෙවෙයි. මේ අදහසක් ප්‍රකාශ කරනවා කියන එක ඔබතුමාට මම ඉතාමත් කාරණික ඉල්ලා සිටිනවා. මේකට අදහසක් මම බලාපොරොත්තු වෙන්නේ ඔබතුමාගෙන්ම පමණයි. ඒක මම මතක් කරන්න කැමතියි. ගරු සභාපතිතුමනි, අද මම ඉතාමත් සතුටු වෙන අවස්ථාවක්. මොකද රජයක් විදිහට විශේෂයෙන් කාන්තාවක් විදිහට මම සතුටු වෙන්න ඕන ඔබතුමාගේ රජයට. මුලින්ම මේක අපේ විපක්ෂයෙන් ගෙනාපු යෝජනාවක්. පෞද්ගලික කාලේ පුරාම hina වුණා, හාස්‍යයට ලක් කරපු කාරණාවක්. මේ කාන්තාවන්ගේ ලැදරි දරුවන් කාන්තාවන් සම්බන්ධයෙන් මේ ෆෑඩ් එකක් ගැන කියලා විපක්ෂය හැල්ලුවට පත් කරා. නමුත් අද වෙනකොට රජයක් විදිහට තීරණයක් අරගෙන තියෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නට. ඒ කියන්නේ ඒක දෙන්න ෆෑඩ් එකක් දෙන්න
යෝජනා වෙලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඉතින් මේ හාස්‍යයට ලක් කරපු දේ අද ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මට නිකමට හිතෙනවා මේ ගත්ත විපක්ෂයේ ගත්ත යම් දේවල් වලට මේ ඒ කියන්නේ සමහර විපක්ෂයේ විෂන්ස් අරගෙන තියනවා කියලා මට හිතෙනවා. ඉතින් ඒ ගැන මට ඇත්තටම සතුටුයි. ඒ දැක්ම ගත්ත එක ගැන මම සමහරක් දේවල් වල සතුටු වෙනවා. මොකද අද විශේෂයෙන් රාජ්‍ය සමහර තැන්වලදී කටයුතු කරනවා මිනිහක් සහ පැණියක් සම්බන්ධයෙන් නිතර කටයුතු කතා කරනවා. නමුත් ඊට ගිහා ගිය දෙයක් අපි කතා කරන්න ඕනේ. විශේෂයෙන්ම මේ රට මීට අවුරුදු ගණනාවකට කලින් ඉතාමත් ස්වයංපෝෂිත රටක්. යුද්ධයකට මුහුණ දුන්නත් තුන් වේල කාලා හිටපු තුන් වේලක රස බලපු රටක්. නමුත් අද ඉතාමත් දරිද්‍රතාවයකට ලක් වෙනවා. ඉතින් මේ කොරෝනා වසංගතයත් එක්ක අපිට මේ හැම දෙයකටම මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. මේ ප්‍රදේශය ගත්තොත් ප්‍රාදේශීය දේශපාලඥවරියක් විදිහට මම කතා කරන්න ඕනේ. අපි નિયમિત වේලාවට බදු ගන්නවා. බදු නොලැබුණොත් දඩත් එක්ක බදු සභාවක් විදිහට අපි ගන්න අවස්ථා තියෙනවා. ඇත්තටම අපි සභාවක් විදිහට මේ සභාව අපි දුවන්නේ මිනිසුන්ගේ බදු මුදල් වලින්. නමුත් සමහර අවස්ථාවලදී අපේ ප්‍රදේශයේ ජනතාවට අපේ කාර්යක්ෂම සේවය සිදු වෙනවාද? සමහරක් වෙලාවට ලයිට් එකක් දාන්න කියලා අපිට මාස ගණන් බලාගෙන ඉන්න වෙලා තියෙනවා. ඒ අපි දන්නවා සභාවට අපි එන නිසා අපි දන්නවා යම්කිසි සේවක අඩුපාඩු අපිට තියෙනවා. එතකොට ඒක කොච්චර මිනිසුන්ට පැහැදිලි කරත් සමහර අවස්ථාවලදී ඒක පිළිගන්නේ නැහැ. නමුත් මේ 2021 වසරේ හරි අපි හොඳ කාර්යක්ෂම සේවයක් දෙන්න අපේ ප්‍රදේශීය ජනතාව ගැන අපේ ගොවියා ගැන හිතන්න මේ සංවර්ධනය වෙනවා. දැන් ඔබතුමාලා ගොඩක් කතා කරා මාර්ග සංවර්ධනය වෙනවා, හැම දෙයක්ම සිද්ධ වෙනවා. සමහර සභික මහත්තුරු යෝජනා කරා මීට අමතරව තව දෙයක් කරමු කියලා. අපි ඒ ගැන සතුටුයි. විපක්ෂයේ විදිහට මම ඉතාමත් සතුටු වෙනවා මේ සංවර්ධනය වෙන දේවල් ගැන. නමුත් ඊට එහා අපේ කලාපීය ජනතාව ගැන අපි හිතන්න ඕනේ. අපේ ගොවියාට අද සමහර තැන්වල එළවලු ටික විකුණ ගන්න නැහැ. පොහොර අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා මම කියන ඔබතුමාට බලපෑමක් හරි කරලා අපේ ප්‍රදේශීය ජනතාව ගැන මීට වඩා ඊය වසරවල වලට වඩා වැඩි අවධානයක් යොමු කරලා වැඩි ශක්තියක් අපිට සභාවක් විදියට දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියන එක මම මේ වෙලාවේ මතක් කරමින් සියලුම දෙනාට සුබ නව වසරකට නැවතත් සුභාශිංසන එක් කරමින් මම නිහඬ වෙනවා. අපේ අචලමන්තුමීම කිව්වා මේ විපක්ෂය ගත්ත තීරණ දැන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් පවතිනවා කියලා. ඒක තමයි ආණ්ඩුවක් සහ විපක්ෂයක තිබිය යුතු කාරණේ. ඒ කියන්නේ විපක්ෂයේ තියෙන සියලු දේවල් ආණ්ඩුව බැහැර කිරීමක් නෙවෙයි. කියන්නේ අපි අර ද්වන්ද සටනකනේ හැමදාම අපි දකින්නේ විපක්ෂය සහ ආණ්ඩුව දකින්නේ හැමදාම සටන් කරනවා. හැබැයි විපක්ෂයේ භූමිකාව මේ නිවැරදි තැනට රට අරගෙන යාමට ආණ්ඩුවට උදව් කිරීම. ආණ්ඩුව යම් අකටයුත්තක් කරනවා නම් මේ ජනතාව පෙළන දෙයක් කරනවා නම් ඒකට මේ නොපිළිහෙලා කියන්නේ ජනතාව වෙනුවෙන් පෙනී හිටීම තමයි විපක්ෂේ කාර්යය. ආණ්ඩුවේ ගමන් මාර්ගයේ මේ පෙන්වන එක. හැබැයි ඒ කාර්යය ආණ්ඩුවේ වගකීමක් තමයි. ඒ කාර්යය විපක්ෂයේ පෙන්වලා දෙන යහපත් වූ කාරණා ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඉතින් ඒ කාර්යය මම හිතන්නේ ඔබතුමිය සහ ඔබතුමා අපේ කමල් මන්තුමා කියු කාරණා සම්බන්ධයෙන් අධිකරු ජනාධිපතිතුමා ආණ්ඩුව ඒ සම්බන්ධ කාරණා පිළිබඳව අවධානය යොමු කරනවා ඇති. ඒ නිසා මම හිතන්නේ ඒක බොහොම සාධනීය තත්ත්වයක් කියලා මම හිතනවා. ඒත් එක්කම විශේෂයෙන්ම මම සඳහන් කරන්න කැමති කර සභාපතිතුමනි ඔබතුමා සඳහන් කළා මේ ගල් සම්බන්ධයෙන් පැමිණිල්ලක් මම යන්තාවකින් ඉඳන බව කර සභාපතිතුමනි මම හිතන ආකාරයෙන් නම් මේ ගල් වලින් යම් කිසි දූෂණයක් වෙන එක වෙනවා ඇති. කෙසේ වෙතත් මම හිතන්නේ මොරගොල්ල ගල්ගොඩ අඹන කියන ප්‍රදේශවල ජනතාව විශේෂ වශයෙන් අද රැකියාව කරගෙන තියෙන්නේ මේ ගල්වල. මොකද කුඹුරු ටික
සමර ගහ ගන්නත් එක්ක යටවීම නිසා ඒගොල්ලෝගේ ආර්ථිකය බොහොම පහළට බැහැලා තිබුණ කාලයක මේ ගල්වල නිසා මේගොල්ලෝ තමන්ගේ ආර්ථිකය ගැට ගහ ගන්න කාරණයක් තමයි මම නම් ප්‍රදේශයේ ඉන්න යන්නේ ගොඩක් වැඩ කරන දිනා මොරගොල්ලේ අය ගොඩක් අය ඒ ගල්වල තමයි වැඩ කරන්නේ. එතකොට ඊට අමතරව මම හිතන්නේ අද මේ වර්තමානයේ රජයේ විසින් ක්‍රියාත්මක කරන ලබන මේ පාරවල් ව්‍යාපෘතිය සඳහා බොහොම පිටුවහලක් වුණා මම හිතන්නේ මේ ගල්වල අදාළ ව්‍යාපෘති කරපු මම හිතන්නේ මන්ත්‍රීවරු දාන්න නැති මේ ගල්වලෙන් මේ පිටුවහල වුණා. හැබැයි මම කියන්නේ නෑ මේ ගල්වලෙන් සියලු දේම යහපත් අතර දෙනවා කියලා. ඔබතුමා කියු විදිහට පාරවල් අබලන් වෙන එක නම් 100 දැපක් විතර වෙන එක ඇත්ත කාරණයක්. මොකද ලොකු ඉබර් දාගෙන ගල් සාහෘද වැඩිම නිසා පාරවල් අබලන් වීම සිදු වෙනවා. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ ඔබතුමාගේ යම් කිසි තීරණයක් ගන්නවා මේ ගල්වල වැසීම නෙවෙයි මේ වාහන ධාවනයේ මොනවා හරි යම් කිසි සීමාවක් කණේම තමයි මම හිතන්නේ සුදුසු වෙන්නේ. ඒ නිසා ප්‍රදේශයේ නියෝජිතයෙක්ට මම දන්නවා මේකෙන් ජනතාවට මහත් සේවාවක් සිදු වන ගල්වලක් කියන කාරණේ. ඒ කාරණයක් මතක් කරමින් ඊට අමතරව මම හිතන්නේ මම සන්තෝෂෙන් හරි මතක් කිරීමට කැමති වෙන්නේ මන්ත්‍රීතුමී කිව්වා වගේ හිටපු අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මම හිතන්නේ යෝජනාවක් කරා මේ කාය වර්ධන කටුල ගැන. ඒ අවස්ථාවේදී තර කිව්වා වගේ නොඑක සමච්චලයට ලක් වුණා. කෙසේ වෙතත් වර්තමානයේදී මේ කාය වර්ධන කටුල ලබා දීම සම්බන්ධයෙන් මමත් සන්තෝෂ වෙනවා. මොරගොල්ල ගල්වල පිළිබඳව මම හිතන්නේ අපි සංවර්ධන කටයුතු වලදී අපි ප්‍රදේශීය සංවර්ධන කටයුතු වලදී අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි ගල්වල පවත්වා ගැනීම කියන එක. හැබැයි මේ කාරණේදී අපි සභාවේ බලපත්‍ර ලබා දෙilla නැහැ. ඒ මේ සියල්ලටම මධ්‍යම පරිසර අධිකාරිය බලපත්‍ර ලැබී ගල්වල. හැබැයි මහජනතාවගේ පැමිණිල්ලක් එනවා නම් මේ මහජනතාව පීඩාවට පත් වෙන කාරණාත් පිළිබඳව අපිට වගකීමක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සොයලා බලන්නට. ඒ අනුව තමයි මම මේක සභාගත කරේ. ඊට පස්සේ දැන් මේට අදාළ ඒ සියලු ආයතන දැනුවත් කිරීම ඇත්තරම මහජනතාව වෙනුවෙන් මා කළ යුතු කාර්යයක්. ඊට පස්සේ අපි බලමු මේ ගල්වල වහන්න අපිට උවමනාවක් නැහැ. හැබැයි ගල්වල නිසා යම් අකටයුත්තක් ගමේ මිනිසුන්ට වෙනවා නම් ඒක පාලනය කර ගැනීම අපේ වගකීමක් වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියට ක්‍රියාමාර්ග ගමු. අපේ මාධ්‍යයකට අපි හිතලා මේක මේ සභාවෙන්ම කරමු කියන යෝජනාවක් නෙවෙයි. මේක පිටස්තර කණ්ඩායමක් හෝ ක්‍රීඩා සමාජයක් මොකක් හරි සංගීත සමාගමක් සම්බන්ධ කරගෙන කරන්න පුළුවන් දෙයක්. මාධ්‍යයකට අපි හිතලා මේ නගරේ ශබ්ද විකාර යන්ත්‍ර සවි කරන්න පුළුවන්. පොඩි ගැටලුවක් තියෙන උසාවියේ ඒ හරිය විතරක් නැතුව හරි විශේෂයෙන්ම ජනතාව වැස්සෙන තැන් වලට විශේෂයෙන්ම මේ ශබ්ද විකාශන යන්ත්‍රය වල එක තැනකින් ඒක පාලනය නීතියට වැඩසටහනක් කරොත් අපිට උදෑසන ඒ වගේම ජනතාව ගැවසෙන වෙලාව කාර්යාල වෙලාවල ඒ වෙලාවල් වලදී දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්න පුළුවන්. දැන් මේ අපි ජේ මහත්තයා ගෙනලා පොඩි දැනුවත් කිරීමක් කරන්න පුළුවන්, සභාපතිතුමාගෙන් දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම පොලිස් ස්ථානාධිපතිතුමාගෙන් ගෙනලා දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. ඒ කරන ගමන් අපිට ඒකෙන් ආදායමක් උපය ගන්නත් පොඩි අවස්ථාවක් තියෙනවා. මේ නගරේ ඉන්න වෙළඳ මහතුන්ගේ එයාලගේ ව්‍යාපාරික කටයුත්ත වෙළඳ ප්‍රචාරයක් කරගන්න. يعني රේඩියෝගේ ඇඩයක් දානවා වගේ මේ නගරේ ඉන්න මිනිස්සු තමයි මේ නගරේ බඩු ගන්න. මේ නගරේ ඉන්න කෙනෙකුට මේ දේවල් තියනවා කියලා ඔරටි. වැඩ කියන්නේ ඇඩ් එකක් වගේ දාගන්න පුළුවන්. ඒකට පොඩි ආදායමක් උපය ගන්නත් පුළුවන් අවස්ථාවක් තියෙනවා කියලා මම යෝජනා කරනවා. ඒත් එකම කර සභාපතිතුමනි මම මේකේ හෙටදී යෝජනා කරා නාවල බස් නැවතුම් පොලේ අර එහා පැත්තේ කියන්නේ බස් ඇතුළත් කරන පැත්තේ තියෙන කඩ පොලිමට ලොකු අසාධාරණයක් වෙනවා අවස්ථාව වෙනකොට මේ පැත්තෙන් බස් නතර කළා තියෙනවා. සිටි බස් ඒ වගේම සිටි බස් සියල්ලම නතර කරන්නේ ප්‍රධාන මාර්ගයට මුහුණලා. එතකොට ඒ කඩයක්වත් පේන්නේ නැහැ. ඒ නොපෙනෙන බයින් ලොකු මේ පාඩුවක් වෙනවා මේ කඩවල් වලට. කියන්නේ ටවුන් එකේ කඩයක් තියනවාද කියලා හොයාගන්න බෑ. මොකද හැම අංශකින්ම කියන්නේ කන්ඩිකේෂන් එකක් ඒවා හෝ වෛද්‍යවරයා ඉන්න තැන හෝ ඒවා සලූන් එක හෝ ඒවා රෙදි කඩයක් හෝ ඒවා ඔක්කොම එතන තියෙනවා. මොකද ඒ ව්‍යාපාරික මහත්මුත් ලොකු අසාධාරණයක් කරලා තියෙනවා. මම මේ පිළිබඳව අඩුම ගානේ ප්‍රවාහන අධිකාරියට දැනුවත් කිරීමක් හෝ කරලා නැහැ කියලා මම හිතනවා. මම යෝජනාව කලිනුත් කරා. ඒත් එකම ගරු සභාපතිතුමනි නාවුල ළමා උද්‍යානය මේ වෙනකොට ගොඩක් වල් වැදිලා තියෙනවා. ඒක ඇත්තම කතාවදීම පාවිච්චිට ගන්න නැහැ. නමුත් ඒක දැක්කම හරිම කැතයි. ඒ හින්දා මම යෝජනා කරනවා පුළුවන් තරම් ඉක්මනින් අපේ කට්ටිය යොදවලා අපි ඒක පිරිසිදු කරගමු කියලා. ඒ වගේම ගරු සභාපතිතුමනි ලොකු ආందోලනයක් තුඩු දුන්නා අපේ ළමා උද්‍යානයේ සහ ප්‍රජාශාලාව විදුලිය සහ ජල පහසුකම් මම හිතන විදිහට දැනට ඒ වෙනුවෙන් කටයුතු කරලා ඇති කියලා හිතනවා. පුළුවන් තරම් ඉක්මනින් අපි යෙදෙත් කරමු කියලා මම යෝජනා කරනවා. බොහොම ස්තුතියි. සියලුම දෙනාට සුබ අපේ ප්‍රියන්ත මන්තුමා ඔබතුමා බස් නැවතුම් පොළ සම්බන්ධයෙන් කතා කරා. ඇත්තටම
අපිට මෙතන සිද්ධ වෙලා තියෙන්නේ බස් නැවතුම පොළ ගාවට බලහත්කාරයෙන් තමයි අනිත් ආයතන ගිහිලා තියෙන්නේ. එතකොට අපි මේ බස් කියන්නේ කඩවල් පේන්නේ නැහැ කියලා බස් කොහෙද ගාල් කරන්නේ? අපිට වෙන විකල්පයක් නැහැනේ. එහා පැත්ත ගත්තොත් එහෙම එහා පැත්ත ඉඳ නැහැ බස් ගාල් කරන්න. එතකොට මේ බස් ගාල් කරලා තියෙනකොට මේ බස් නැවතුම් පොලේ ඉඳ තියෙන තැන තමයි බස් ගාල් කරලා තියෙන්නේ. එතකොට මේකේ දකුණු පැත්තම ආයෙම තියෙන්නේ බස් නැවතුම් පොලේ ගොඩනැගිල්ලෙන් එහා පැත්ත කොටස තියෙන්නේ වාහනයකට යන්න විතරයි තියෙන්නේ ඉස්සරහට. ඒ වුණාම බස් එහෙම ගාල් කරන්න පුළුවන් හැකියාවක් නැහැ. එතකොට දැන් මේක ඇත්තටම බස් ස්ටෑන්ඩ් එකක සාමාන්‍යයෙන් තියෙන තත්ත්වයක්. එතකොට බස් ස්ටෑන්ඩ් එකේ හවසට ඇවිල්ලා බස් ටික ගහනකොට අනිවාර්යයෙන්ම කඩවල් ටික වැහෙනවා. එතකොට දැන් බස් ස්ටෑන්ඩ් එකේ තියෙන කාර්යය බස් ගාල් කිරීමනේ. ඉතින් ඒක මම හිතන්නේ දැන් ওই කාරණා විතර කලිනුත් කතා කරා මේ කඩහිමියොත් කතා කරා. හැබැයි අපිට වෙන විකල්පයක් නැහැ. එහා පැත්ත ගත්තාම ග්‍රවුන්ඩ් එක ඒ පැත්තට යන්න පුළුවන් කමකුත් නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි නැවත වතාවක් අපි ඒගොල්ලෝම දැනුවත් කරමු බස් කියන්නේ කඩවල් ටික වැහෙන්නේ නැති වෙන්න ඉඩ තියෙන තැනක දාන්න කියලා. හැබැයි ඒක කොච්චර ප්‍රායෝගික වේද කියලා කියන්න බෑ. මොකද බස් නැවතුම් පොලෙත් ඉඩ සීමිත නිසා. ඉතින් ඒත් එක්කම ළමා උද්‍යානය සම්බන්ධයෙන් ළමා උද්‍යානය විතරක් නෙවෙයි මේ වර්ෂා කාලේ ඉතා දැඩි විදිහට මේ අර තෘණ වර්ගය මේ ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් අපි මේ වර්ෂාව ආරම්භ වෙච්ච වෙලාවෙම අපි ග්‍රවුන්ඩ් එකේ තනකොළ කැපුවා. හැබැයි සතියක් යන්න ඉස්සෙල්ලා වර්ෂාවත් එක්කම බොහොම ඉක්මනින් මේක ලියලා ආවා. මාර්ග පද්ධතිය නගරාසන්නයේ මාර්ග පද්ධතියත් ඒ විදිහමයි. ළමා උද්‍යානයත් ඒ වගේ. ළමා උද්‍යානයේ මේ වෙනකොට අපි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ කොරෝනා වසංගතය නිසා අපි වහලා දාලා තිබෙනවා. හැබැයි අපි මේ වර්ෂාව ටිකක් තුරල් වුණාට පස්සේ මේ සියලුම මාර්ග පද්ධතිය සහ මේ ළමා උද්‍යානයේ ක්‍රීඩාංගණය මේ සියල්ල නැවත වතාවක් මේ කැලේ සුද්ධ කරලා ජනතාවට මේ පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයට පත් කරන්න මම මේ ඉදිරි සතිය දෙක ඇතුළත මම කටයුතු කරනවා කියන එක මම ප්‍රකාශ කරනවා. ඒත් එක්කම ඔබතුමා කිව්වා මේ ප්‍රචාරණ කටයුත්ත අපේ නගරය තුල කරනවා නම් ඇත්තටම බොහොම වැදගත් වෙනවා. මේ කොරෝනා වැඩසටහන පිළිබඳව උනත් දැනුවත් කරන්න බොහොම වැදගත් වෙනවා. හැබැයි මේකට කොච්චර පිළිවෙලක් දරන්න වෙයිද ඒක අපිට පවත්වාගෙන යන්න පුළුවන්ද කියන ගැටලුවක් තියෙනවා. හේතුව තමයි මාතලේ මේ කොරෝනා වසංගතයට කලින් මාතලේ අර ප්‍රචාරක පෝරු ඉලෙක්ට්‍රොනික ප්‍රචාරක පෝරු පවත්වා ගැනීමේ බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. හේතුව ඒකේ පිළිවෙල ඉතා වැඩි නිසා. ඒ නිසා මම හිතන්නේ ඔබතුමාගේ යෝජනාව හොඳයි. අපි ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ඒ වගේ දෙයක් පාවිච්චි කරනවා නම් හොඳයි. හැබැයි අර ස්ක්‍රීන් එකක් පාවිච්චි කරලා ඒ කටයුත්ත කරන්න ලොකු වියදමක් යනවා. ඒ ඔබතුමා අදහස් කරේ මම හිතන්නේ මේ ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කිරීම. ඒක අපි ඉදිරියේදී ඔබතුමා යෝජනාවක් අරගෙන එන්න සභාවක් එකට අපි බලමු මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. සභාපතිතුමනි මේ අවස්ථාවේදී කතා කළ යුතු කරුණු කාරණා කිහිපයක් තියෙනවා. එකක් අපිරිකමක් වැඩසටහනට අමතරව මේ වැඩ කටයුතු දැන් මේ මායි කොටස තුළ කෝටි වැඩ කටයුතු දැන් අවසන් කරලා මේ වෙනකොට තියෙන අනුපාක් පමණ අවසන් කරලා අවසానයි. ඊට අමතරව කරු ජනක බණ්ඩාර දෙන්නකෝම මැතිතුමා මගේ නමින්ම ලක්ෂ 17ක් මට මා කොටසට එවලා තියෙනවා. එකෙන් ලක්ෂ 5ක මුදලකින් සායන මධ්‍යස්ථානයක් මේල් පිටේ සායන මධ්‍යස්ථානයක් ඉදිරිම කරලා මේ වෙන විදිහට අවසන් කරා. ඊට අමතරව ලක්ෂ 5ක් එවුවා ඒ අපරගමන සායන මධ්‍යස්ථානයට ඒකෙත් දැල් මේ හදලා තිබුණු සායන මධ්‍යස්ථානයේ හදලා තිබුණු ඒ බිල්ඩිමේ දැල් ගහලා ඒ වැඩ කටයුතු අවසන් කරා. ඊට පස්සේ ලක්ෂ 7ක ප්‍රමාණයක් මට අය ලබා දුන්නා. ඒ ලබා දුන්න එකෙන් අඩි 45යි 30 ප්‍රමාණයක ලොකු විශාල මේ වෙනකොට මේ විශාල බිල්ඩිමක් හදලා ඒකේ දැන් මේ වෙනකොට ටයිල් අකුරලත් සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. ඉතින් එම කටයුත්ත සිදු කර ගැනීමට මට අත්‍තරම ජනක බණ්ඩාර දෙන්න ඇමතුමාගේ මුදලින් මට මගේ නමින් ලබා දුන් මුදලින් මම මේ වල සියලු වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා කරු ජනක බණ්ඩාර දෙන්නකෝ මැතිතුමාට මාගේ ස්තුතිය මේ අවස්ථාවේදී උදකල සිටිනවා. ඒත් එක්කම කරු සභාපතිතුමනි මම අර මගේ කොට්ටාසේ අලුගොල්ල ප්‍රදේශයේ මේ වෙනට අර සංවර්ධන වැඩ කටයුත්තක් පාර හදීමක් සිදු වෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී මම අලුගොල්ල ගම තුල වැඩි වෙලාවක් හඳින්දත් හිත වුණා. ඉතින් කරු සභාපතිතුමනි දැන් මේ පාර හදලා තියෙන නිසා දැන් පාරේ වැඩ අවසానයි. ඉතින් දැන් ඒ කට්ටියට කුණු දාන්න තැනක් නැහැ. ඉතින් ගමේ කට්ටිය ඉල්ලනවා මේ සතියකට දෙපාරක්වත් මේ අපේ කුණු ඩොරිය ඒ ගවන්න කියලා කියන්නේ සභාපතිතුමනි අර මේ නාලන්දේ ඉස්කෝලේ ඉස්සරහින් මේ අපේ අලුගොල්ල ගමට යන පාර තමයි දැන් කියන්නේ. ඉතින් ඒක දෙපාරක්වත් සතියකට දෙපාරක්වත් යවන්නේ කියලා ගමෙන් ඉල්ලීමක් තියෙනවා. ඉතින් ඒක ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කියන එක මේ අවස්ථාවේ මම සඳහන් කරනවා. ඒත් එක්කම ගරු මුතුබණ්ඩ මන්තුමා කුණු ට්‍රැක්ටරේ සම්බන්ධයෙන් මේ කුණු ට්‍රැක්ටරේ මම හිතන්නේ ඇත්තටම අපේ නාවුල බලපදේශයේ ගත්තාම
දියුණු වරිපනම්බදු කලාප බවට පත් කරන්න ඕන මාර්ග දැන් රාශියක් තිබෙනවා. හැබැයි අපිට මේ තියෙන සම්පත් විතරක් අරගෙන, ඒ කියන්නේ අපිට දැන් තියෙන කම්පැක්ටරේ, ට්‍රැක්ටරේ සහ මේ කාර්ය මණ්ඩලයෙන් විතරක් මේ කටයුත්ත කරන්න බෑ. හේතුව තමයි අපි දියුණු වරිපනම්බදු කලාපය බවට පත් කරාට පස්සේ දැන්ට ඇත්තටම එහෙම කරන්න පුළුවන් මාර්ග බොහොමයක් තියෙනවා. හේතුව තමයි මේ රජයේ සංවර්ධන කටයුතුත් එක්ක මාර්ග පද්ධතිය අලුත් වැඩියා වෙලා තියෙනවා, සකස් වෙලා තියෙනවා. එතකොට අපිට දියුණු වරිපනම්බදු කලාප බවට පත් කරන්න පුළුවන්. සමහරවිට අපේ මිනිසුන්ගේ ඉල්ලීමුත් තියෙනවා, ජනතාවගේ ඉල්ලීම් තියෙනවා අපේ පාර වරිපනම්බදු කලාපයක් බවට පත් කරන්න. හේතුව එයාලා බලාපොරොත්තු වෙනවා සභාවෙන් විශේෂයෙන් මේ කොන්ට්‍රැක්ටරේ අරගෙන යන්න. ඒ කටයුත්ත බලාපොරොත්තු වෙනවා. හැබැයි අපිට දැනට තියෙන තත්ත්වය තුල ඒ කටයුත්ත කරන්න අපිට අමාරුයි. හේතුව තමයි අපි වරිපනම්බදු ගෙවන ඒ මිනිසුන්ට ඉස්සෙල්ලා අපේ මේක දෙන්න ඕනේ, අපේ සේවය දෙන්න ඕනේ. එතකොට අපි අලුතෙන් සේවයක් දෙන්න පටන් ගන්නවා නම්, එහෙම නැත්නම් අලුතෙන් වරිපනම්බදු කලාපයක් බවට පත් කරනවා නම් අපිට ප්‍රමාණවත් විදිහට ඒ සේවය ලබා දෙන්න පුළුවන් හැකියාව අපි ඇති කර ගන්න ඕනේ. ඒ නිසා අපි මේ වෙනකොටත් තව කම්පැක්ටර් එකක්, ඒත් එක්කම ට්‍රැක්ටරයක්, කාර්ය මණ්ඩලයේ අපේ කාඩර් එක වැඩි කරලා දෙන්න. මේ කියන කාරණා සම්බන්ධයෙන් අපි දිගින් දිගටම රජයෙන් ඉල්ලීම් කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ 2021 වර්ෂයේවත් අපේ කාඩර් එක වැඩි කරලා මේ කියන දේවල් අපිට ලැබෙයි කියලා. එහෙම වුණොත් ඔබතුමාලා බලාපොරොත්තු වෙන තත්ත්වය අපිට ඇති කරන්න පුළුවන්කම ලැබෙවි. විශේෂයෙන්ම කොවිඩ් ප්‍රසංගයක් තිබුණත් ඒ ප්‍රසංගයත් පාලනය කරමින් මේ රට තුළ විශේෂයෙන්ම සංවර්ධන යෝජනාවන් ක්‍රියාත්මක වුණා. 2020 වසරේ තුළ මම හිතන්නේ මන්මාවත් විශාල වශයෙන් සංවර්ධන වුණා සෑම කොටසක් තුළම. ඒ වගේම 2021 වර්ෂය තුලත් මේ වෙනකොට යෝජනා ගණමින් පවතින සංවර්ධනය සඳහා ඒ වගේම විශේෂයෙන්ම කිලෝමීටර් 15ක් ඊට අමතරව අපිට ප්‍රාදේශීය සභාවට ලැබුණා. ඒ සඳහාත් මාර්ග මම හිතන්නේ මේ වෙනකොට මාර්ග පද්ධතිය සංවර්ධනයෙන් පවතිනවා. ඒ වගේම විශේෂ සභාපතිතුමා මේ වෙනකොට හැමෝම කතා කරන මාතෘකාවක් තමයි වතුර ප්‍රශ්න. මොකද මිනිස්සුන්ට වතුර නැහැ කියන කතාව තමයි ගොඩාක් දුරට හැමතැනම තියෙන්නේ. මම හිතන්නේ මේ වෙනකොට ඒකත් ක්‍රියාත්මකව පවතිනවා. ඒ පිළිබඳ පොඩි අවධානයක් අපි යොමු කරමු කියන කාරණා මතක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ වෙනකොට කොවිඩ් පාලනය කරමින් වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම සංවර්ධන යෝජනාත් ඒ අතර ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ විශේෂයෙන් හැමදාම මතක් කරපු කාරණාවක් තමයි සභාපතිතුමනි බුදු පිළිම ගාව. බුදු පිළිම මේ වසරේ අපේ කාලය අවසන් වෙගෙන යන්නේ. දැන් අපිට යන්න කාලය හරි. ඒ නිසා බුදු පිළිම ගාව තම මොනවා වැඩ පිළිවෙලක් මේ වසර තුලවත් අපි හිතන ආලෝකයක් ලබා දෙමු කියන කාරණා මතක් කරනවා. ඒ වගේම සභාවක් තුල ඕනෑම කෙනෙකුට පුද්ගලයන් නම් වශයෙන් නම් කරන්නේ නැතුව අදහස් දක්වන්න ඕනම කෙනෙකුට පුළුවන්. ඒක හැමෝටම තියෙන අයිතිය. අදහස් දක්වන්න පුළුවන්. සභාපතිතුමා අවසාන උත්තරේ දෙයි. පුද්ගලයෝ එහෙම නැත්නම් නම් භාවිතා නොකර අදහස් දැක්වීමේ අයිතියක් ඕනෑම කෙනෙකුට තියෙනවා. ඒක ව්‍යවස්ථාවෙන් තියෙන භාෂණතා ප්‍රකාශන අයිතිය. ඒක හැමෝටම තියෙනවා. ඒ සභාවක් තුළ කොයිතරම් මතභේද තිබුණත් සභාව වෙනුවෙන් නාවල සභාව හැටියට අපිට පුළුවන් විදිහට අපිට ක්‍රියාත්මක වෙලා තියෙනවා. සභාවක් හැටියට. මොකද හේතුව මේ වසංගතයේ වෙච්ච වෙලාව 2020 වර්ෂයේදී සභාවක් අපි මූලික වශයෙන් දායකත්වයක් ලබා දුන්නා. මිනිස්සු දැනුවත් කිරීම කළා. ඒ වගේ මිනිස්සු සායන පැවැත්වුවා, නිරෝධ ඒ හැම දෙයකටම දායකත්ව ලබා දුන්නා. ඒ නිසා මේ වසර තුලත් මිනිස්සු තව නැවත දැනුවත් කරලා මේ වසංගතයේ තියෙන භයානක තත්ත්වය දැනුවත් කරලා ඒ ආයත යම් ක්‍රමවේදයක් අපි දැනුවත් කර අවබෝධයක් ලබා දෙනවා නම් ඒක හොඳයි කියන කාරණා මේවත් මතක් කරනවා. 2021 වර්ෂයේදී සියලු දෙනාම එකට එකතු වෙලා සභාවක් හැටියට මහ ජනතාව දැනෙන විදිහට යා වෙන කොටක් කරමු කියන යෝජනා කරමින් අනිවාර්යයෙන්ම සල්කවනවා. අපේ හාමුදුරනේ අපිට පොරොන්දුවක් වුණා මාර්ග සංවර්ධන අධිකාරිය දැන් අවුරුදු දෙකක් විතර තිස්සේ කතා කරනවා අත්‍තරම මේ බුදු පිළිමයක ගැන. හැබැයි මේ ව්‍යාපෘතියට මේක ඇතුළත් කරලා තියෙනවා. විධායක ඉංජිනේරුතුමා මට ඒ පිළිබඳව පොරොන්දුවක් දීලා තියෙනවා. හැබැයි මේ කොන්ත්‍රාත්කරුවා මේ කටයුතු කරනකොට අර මාර්ගයේ තියෙන අත්‍යවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් විතරක් තාම කටයුතු කරගෙන ඉන්නවා. ඒගොල්ලෝ මේක අවසානයට දාලා තියෙනවා. බොහොම අවාසනාවන්ත විදිහට අපේ කාලෙත් බොහොම අඩු වෙලා යනවා. ඒකට බුදු පිළිම සම්බන්ධයෙන් අපි ගත්ත තීන්දුව తీරන මොකක්ද කියන එක ගැන ගැටලුවක් තිබෙනවා. හැබැයි අපි මිනිස්සුන්ගේ ඔව් ඒ කියන්නේ ඇත්තටම දැන් ව්‍යාපෘතියට ඇතුළත් කරලා දෙනවා. මේ වෙනකොට මේ ව්‍යාපෘතිය මුදල් ගෙවීමේ කියන්නේ කොන්ත්‍රාත්කරුවා වැඩ අවසන් කරනකොට අවසාන වෙන බිල් වලට තමයි සල්ලි ගෙවාගෙන යන්නේ. එතකොට මේක ව්‍යාපෘතියට ඇතුළත් කරලා දෙනවා. එතකොට අර ව්‍යාපෘතියේ මාර්ගයට සල්ලි ගෙවන්නත් කටයුත්ත තියෙන නිසා චුටි ප්‍රමාදයක් ඇති. ඒ කොහොම වුණත් අපි මේ වර්ෂය තුලවත් අඩුම ගානේ මේ කටයුත්ත නිමා කරන්නට කටයුතු කරන්න ඕනේ. මේ පිළිබඳව අපි සොයලා බලමු. පසුගිය 2020 වර්ෂයේ අපිට සුබ වසරක් වුණා. කොයි වසංගතය නිසා යම්කිසි පසුබෑමකට ලක් වුණා. නමුත් නව රජයේ බලයට පත් වීම සමග මේ වසංගතයේ මුහුණ දෙමින් විශාල කාර්යභාරයක් කරගෙන සිටිනවා. 2020 සකලිකමක් වැඩසටහනට යටතේ සෑම කොටසක්ම සෑම වසමක්ම ආවරණය වන පරිදි සංවර්ධන කටයුතු 90ක් පමණ මේ වනට නිමාවෙන් පවතිනවා.
ඒ වගේම වැඩ සමග යලිගමට කියන වැඩසටහන මේ වන්කට ක්‍රියාත්මක කරන අපි යෝජනා ගනිමින් සිටිනවා. ඉතින් මේ අපිට මේ 2021 වර්ෂයක් කොයි සංගතයේ සමග සංගතයේ මුහුණ දෙමින් ජීවත් වීමට සහ මේ අදාළ කටයුතු කිරීමට සිද්ධ වෙනවා. ඉතින් සියලු දෙනාම පරිස්සමෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ජයග්‍රහී මාවතට ගමන් කිරීමට සියලු දෙනාටම ශක්තියදායකයි. ඒ වගේම සංවර්ධනය වගේම සියලු දෙනාම ආධ්‍යාත්මික සංවර්ධනය ප්‍රාර්ථනා ප්‍රාර්ථනා කරමු. සභාපතිතුමනි, මේ දිනවල අධික වර්ෂාව නිසා මාර්ගයේ දෙපස ඇති විශාල ගස් ගිල්ල පාරට වැටෙන මොහොතක අපි ඉන්නේ. විශේෂයෙන්ම මුන්දන්වල ප්‍රදේශයේ මීගොල්ල හැරෙන හන්දිය ආශ්‍රිතව විශාල ගස් ප්‍රමාණයක් තියෙනවා අර කඳුද යටේ. ඒක ජීවිත හානි පවා සිදුවීමට අවකාශ ලැබෙනවා. ඒ නිසා මම සභාවක් විදිහට ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. දවස් සංස්ථාවෝ මාර්ග සම්බන්ධ අධිකාරිය දැනුවත් කරලා හැකි ඉක්මනින් මේ අනතුරුදායක ගස් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සලසන්න කියලා. ඒත් එක්කම ගරු සභාපතිතුමනි, අධික වර්ෂාව නිසා ඉදිරියේදී ඩෙන්ගු උදර ප්‍රදේශයේ ක්‍රියාත්මක වීමට ඇති ඉඩකඩ බොහොමයි. විශේෂයෙන්ම නගර ආශ්‍රිතව මානව ඇවිලා විශාල වශයෙන් තියෙනවා. එහෙනම් අපේ කම්කරු මාත්‍ර යොදලා මේ මාන ඉවත් කරලා අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කරන්න හැකි ඉක්මනින් කියන යෝජනාවක් කරනවා. ඒත් එක්කම ගරු සභාපතිතුමනි, පසුගිය අපවාන 2020 වර්ෂයේ මම දැකපු දෙයක් තමයි සපිරිගමක් වැඩසටහන ක්‍රියාත්මක කරන මොහොතේ දැඩි ලෙස කොන්ත්‍රාත්කරුවන් විශාල වශයෙන් අර්බුදයකට මුහුණ දුන්නා තාක්ෂණික නිලධාරීන් නොමැතිකම. එනිසා ඔබතුමානම යෝජනාවක් විදිහට කරනවා මේ කතාවේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී හෝ ඔබතුමා යෝජනාවක් විදිහට ඉදිරිපත් කරලා මේ 2021 වර්ෂයේ විශාල වැඩ කොටසක් එන බව අපිට දැනෙනවා. ඒ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණ නිලධාරීන් නාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. ඒත් එක්කම අපේ සභාවේ ඉන්න තාක්ෂණ නිලධාරීන් දෙදෙනෙක් ඉන්නවා. ඒ දෙන්නත් එම වැඩසටහන වලට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා ගන්න. ඒ වගේම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පමණක් නැතුව ව්‍යාපෘති ප්‍රාදේශීය සභාවට ගෙන්වාගෙන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කර ගන්න කියන ඉල්ලීම මම කරනවා. මොකද මම එහෙම කියන්නේ හේතුව සභාපතිතුමනි, මේ වැඩ ආයතන දෙකට බෙදලා ගියොත් හැකි ඉක්මනින් ව්‍යාපෘති ටික අවසන් කරන්න පුළුවන්. එසේ නොමැතිනම් මේ ව්‍යාපෘති එක තැනකට විතරක් ආවහම නිලධාරීන්ගේ අඩුපාඩුකම් ඒවා සියල්ල අපි දැක්කා. ඉතින් අපි මේවා දැකලා නිහඬව ඉන්නවට වඩා හොඳයි අපි දන්න දේ ඔබතුමා දැනුවත් කරලා මේකට ක්‍රියාමාර්ගයක් ගන්න. ඒත් එක්කම ඔබතුමා සංදේශයක් ඉදිරිපත් කර අපේ කමල් මන්ත්‍රීතුමත් ඒ ගැන කතා කරා. අපිට දැවැන්ත විශාල ප්‍රශ්නයක් තිබුණේ නාවල කොට්ටාසයට විශේෂයෙන්ම ගල්වලක් නැති. මොකද සංවර්ධන කටයුතු දැන් කෙරීගෙන යන මොහොතේ විශාල වශයෙන් කොන්ත්‍රාත්කරුවන් මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි කළුගල්, මැටල්, ගල්කුඩු. ගේන්න වෙන්නේ ගොඩාක් විශාල මුදලක් වැය කරලා පිටස්තර ප්‍රදේශවලින්. ඉතින් මේ ගල්බඩ දාලා තියෙන ගල්වල ගල්කොරිය මධ්‍ය පරිසර අධිකාරිය සහ අදාළ ආයතන වලින් පරිසර අමාත්‍යාංශ පරිසර බලපත්‍ර අරගෙන තමයි මේගොල්ලෝ කරන්නේ. මම දන්න විදිහට නම් මොරගොල්ල ප්‍රදේශයේ ජීවත් වුණ මිනිස්සුන්ට මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය නිසා ජීවනෝපාය නැති වුණා. අක්කර භාගයක් වැනි කුඹුරු කොටසක් තමයි එක පවුලකට තිබුණේ. ඒ කුඹුරු ටික දැන් යට වෙලා තියෙනවා. ඒතකොට මේගොල්ලෝගේ ජීවනෝපාය දැන් කුලී වැඩ. කුලී වැඩක්වත් කරන්න වටපිටාවක් ඒගොල්ලොන්ට නැහැ. හැබැයි මේ ගල්වල ගල්කොරිය පටන් ගත්තට පස්සේ විශාල ප්‍රමාණයක් මේ ගල්කොරිය සේවය කරනවා. සේවය කරලා දෛනික වටුපක් ලබා ගන්නවා. හැබැයි මාර්ගය අබලන් වෙනවා නම් ඒකට විකල්පයක් හදන එක තමයි අපේ සුදුසුම ක්‍රියාමාර්ගය. මොකද වාහනයට ඕන විදිහට පාර හැදෙන විනා පාරට ඕන විදිහට වාහන හදන්න බෑ. ඉතින් මේ කටයුත්තට අපි මිනිස්සු සමහර විට ඒ ගල්කොරියේ
කරගෙන යනකොට එක එක්කෙනා වරප්‍රදාන බලාපොරොත්තු වෙලා ඒවා නොලැබුණාම ඒ වගේ ප්‍රශ්න එවනවා. එහෙනම් සභාවක් විදිහට අපේ ප්‍රදේශයට අත්‍යවශ්‍ය කටයුත්තක් තමයි ගල්වල. ඒ ගැන අපි සියලු දෙනා අවධානය යොමු කරලා ඉදිරියේදී ක්‍රියාමාර්ගයක් ගමු කියන යෝජනාව කරමින්ම මම විශේෂ ඉල්ලීමක් කරන අපේ සභාවේ මන්ත්‍රීතුමන්ලා තුන්දෙනාගේ අපිට මේ තව දෙන්නේ අවුරුද්දයි. මේකේ අපි අනකොටා ගන්න නැතුව වචන වලින් හරි මේකේ ජාතික දේශපාලනයට වඩා ප්‍රාදේශීය මට්ටමේ අපේ කොට්ටාසි තියෙන වැඩ කටයුතු වලට මූලිකත්වය දීලා කටයුතු කරත් හොඳයි. මොකද අපි නිකන් වචන ගහ ගන්නවා විතරයි මෙතන අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. හිත නරක කරගන්නවා විතරයි. ඒක ජාතික දේශපාලන තිබුණාමයි තව මේ අවුරුද්දක් ගියාට පස්සේ මොන විදිහට ඡන්ද තියෙද්ද දන්නේ නැහැ. ප්‍රාදේශීය සභා ඡන්ද ඒ යෝජනාව කරනවා. මොකද හේතුව ජාතික දේශපාලනය ගැන කතා කරොත් තමයි එක එක්කෙනාගේ හිතෙදීම අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය වෙන්නේ. මෙච්චර රටක් විනාශ වෙලා තියෙන මොහොතක ලෝකෙම කොවිඩ් වසංගතයේ තියෙන මොහොතේ අධිකරු ජනාධිපතිතුමා ක්‍රමානුකූලව ක්‍රමවත්ව කොවිඩ් වසංගතයේ මැඩලමින් ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වලට මෙතර විශාල මුදල් කන්දරාවක් ගෙවමින් රටේ සංවර්ධනය කරන එක කාටත් පේන්න ඕනේ. ඒක නොපෙනෙනවා නම් ඒක මිනිස්සු වෙන්න බෑ අපි. මොකද ඒ වගේම තමයි දේශීය වෛද්‍ය අර ධම්මික පැණියට එළවෙලව ගහනවා. ඒක නෙමෙයි ඇත්තට වෙන්න ඕනේ. ගංජා හරි කමන්නේ දීලා කොවිඩ් වසංගතේ හොද වෙනවා නම් ඔතන තමයි අපි ඉන්න ඕනේ. මේක දේශීය වෛද්‍යවරුත් මේ පැත්තෙන් මේ මිනිස්සුන්ට ගහනවා. අනිත් පැත්තෙන් අනිත් වෛද්‍යවරුත් ගහනවා. හැබැයි ඉතින් ඒක හරි කියලා කියන කොටසකුත් ඉන්නවා. ඒ හින්දා අපි ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක තීරණ ගන්නකොට කවුරුත් කැමති නැහැ. Taman අභිභව වෙනත් කෙනෙක් යනවනම්. ඕක තමයි අපේ සිංහල මිනිහාගේ හැටි. එහෙම නැත්තම් මොනවා වුණත් කමන්නේ අපිට අවශ්‍යතාවය තියෙන්නේ දුම් ගහලා හරි කමන්නේ මధుර වලව ගන්න. නැතු මේක කවුද සුදුද අරමිනියද කවුද කරේ කියන එක නෙමෙයිනේ. ඒ හින්දා ඒ ගැන අපි තර්ක විතර්ක කරලා මෙතන වැඩක් නැහැ. ලැබුවා වූ 2021 වර්ෂයේ අපි සියලු දෙනාට එකතු වෙලා අධිකරු ජනාධිපතිතුමාගේ සංකල්පයට අනුව රටේ තියෙන සංවර්ධන වැඩ කටයුතු අපේ ප්‍රදේශයට ගෙන්න ගන්න පුළුවන් සියලු සම්පත් ගෙන්නගෙන පක්ෂ පාට විපක්ෂේ බලන්නේ නැතුව ගම්මට්ටමින් සංවර්ධන කටයුතු කරලා අපේ ජනතාවගේ නාවුල කොට්ටාසේ ජනතාවගේ සුඛකරණය ක්‍රියාත්මක කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. සියලු දෙනාම එකතු වෙලා සියලු වැඩ කටයුතු සාර්ථකව කරමු කියන යෝජනාව කරමින් තමුන්නාසල සියලු දෙනාටම නැවත වතාවක් ලැබුවා වූ නවවසර සෞභාග්‍යමත් නවවසරක් වේ ප්‍රාර්ථනා කරමින් මම නිහඬව අපි සංජය මන්තුමාගේ කාරණා සම්බන්ධව අපි කතා කරා. මේ ඒත් එකම බණ්ඩාර මන්තුමා මේ හුඟන් වෙලා හම්දේ ගස් සම්බන්ධයෙන් අත්‍තරම අපි පහුගිය මාස දෙකකට කලිනුත් මේ ගහක් කඩාගෙන වැටලා තාම අපි සභාවේ විසින් මේ පුද්ගලිකව මිනිස්සු අරගෙන ගිහිල්ලා කැපුවා. ඒගොල්ලෝගේ මුදල් ගෙවුවෙත් නෑ තාම. ඒගොල්ලෝ මුදල් ඉල්ලන්න ඉදිරිපත් වුණෙත් නෑ තාම. ඒ කියන්නේ අපේ මේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වුණේ නැති නිසා සහ රාත්‍රී කාලේ හවස් වරුවේ අපිට සිද්ධ වුණා පුද්ගලික මේ යන්ත්‍රකරුවෙක් අරගෙන ගිහිල්ලා ඒ කටයුත්ත කරන්න. ඒ වෙලාවේ ඇත්තරම ඒ කන්ද උඩ තියෙන ගස් ටික ඔක්කොම දැන් ඉපිරෙදත් ගහ කඩාගෙන වැටුණා. ඒ සම්බන්ධයෙන් මම මාර්ග සංවර්ධන අධිකාරිය විමසුවට පස්සේ එතුමාලා කිව්වේ මේ වෙනකොටත් මේ සියලුම ගස් ටික ඉවත් කරන්න අදාළ ඒ කටයුතු එතුමාලා සූදානම් කරලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම් හරහා තිඹ කෝපරේෂන් එකට දාලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඇවිල්ලා මේක තාම ඉවත් කරලා නැහැ. අතින් අපිටත් සැකයක් තියෙනවා. මොකද මේ ගස් වල වටිනාකමක් නැති හින්දාද මේව මේ අයින් කරගන්නේ නැත්තේ කියලා. ඇත්තටම මේ වගේ ආර්ථික වටිනාකමක් නැති ගස් තමයි කන්ද උඩ තියෙන්නේ. අද මහා සභාව තුළ ගත්ත තීන්දුවක් හැටියට අපේ පනතේ තියෙන කටයුතු අනුව හුඟන්වෙල නගරයේ ආසන්නයේ එහෙම නැත්නම් සෝම්පිලේ ඉදිරියේ තියෙන ඒ අනතුරුදායක ගස් ටික ඉවත් කරන්න ඒ කටයුතු කරන්න කියලා මේ අදාළ ආයතන දැනුවත් කරන්න. ඒත් එක්කම අපේ බණ්ඩාර මන්තුමා ප්‍රකාශ කරන්නේ තාක්ෂණික නිලධාරීන්ගේ ගැටලුව. ඇත්තටම අපි නාවුල බල ප්‍රදේශයේ පහුගිය කාලේ ගත්තාම බොහොම අපහසුතාවයකට පත් වුණා මේ තාක්ෂණ නිලධාරීන් නිසා. මේ පිළිබඳව අපි ඇත්තටම මේ ඉහළ නිලධාරීන්ක සාකච්ඡා කරපුවාම විශේෂයෙන් අපේ ප්‍රධාන ලේකම්තුමා ආණ්ඩුකාරතුමා එක්ක කතා කරපුවාම මේ අපේ නාවුල බල ප්‍රදේශය තුල තාක්ෂණික නිලධාරීන්ගේ ගැටලුව සම්බන්ධයෙන් එතනදී එතුමාලා ප්‍රකාශ කරේ මේ පළාත් තුල 270 ගානක වේකන්සිස් ප්‍රමාණයක් තියෙනවලු තාක්ෂණික නිලධාරීන්ගේ හිඟයක්. එතකොට දැන් ඒකත් එක්ක බලපුවාම ඇත්තටම අපි බොහොම අවාසනාවන්ත විදිහට මේ අවුරුද්ද පුරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එකම නිලධාරියෙක්වත් හිටියේ නැහැ. එතකොට නොවැම්බර් මාස දෙසැම්බර් මාස තමයි
පිට ඉන්න නිලධාරීන් මේකට අනුයුක්ත කරගෙන කටයුතු කරන්න පුළුවන් නේ. හැබැයි මම 9 වෙනි මාසේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මම ප්‍රකාශ කරා මගේ සභාවේ ඉන්න ටීఓ මහත්වරුන්ගේ සේවය ලබා ගන්න කියලා. හැබැයි ඒකට දිසාපතිතුමා ඉදිරිපත් කරා. හැබැයි මොන හේතුවක් දන්නේ නැහැ. ප්‍රාදේශ සභාවේ ටීఓ මහත්වරුන්ගේ දෙන්නගේ සේවය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලබා ගත්තේ නැහැ. මම හිතන්නේ එතුමන්ලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, කියන්නේ යාබද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ව යොදාගෙන මේ කටයුතු කරන්න පුළුවන් කියන විශ්වාසය එතුමන්ලට තියෙන්නේ නැති. හැබැයි කොහොම වුණත් මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම්තුමා ඒ කටයුත්ත 90ක් විතර සම්පූර්ණ කරලා දෙනවා. ඒත් එක්කම මගේ ගරු මන්ත්‍රීතුමන්ලා ලොකු සහයෝගයක් මේ කටයුතු අවසන් කරන්න දීලා තියෙනවා. මම හිතන්නේ අපිට පොඩි කාලයක් ඇතුළත ඉතුරු ටිකක් අවසන් කරන්න හැකියාව ලැබෙවි. ඒත් එක්කම මම විමසීම් කරලා බැලුවා වෙනත් දිස්ත්‍රික්කවල, විශේෂයෙන් කුරුණෑගල වගේ දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල ඉන්න ටීఓ මහත්වරුන්ගේ සේවය අරගෙන තියෙනවා. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මේ සපිරිගමක් වැඩසටහන සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතු වලට ප්‍රාදේශීය සභාවන් වල ටීఓ මහතුරුන්ගේ සේවය අරගෙන තියෙනවා. ඉතින් ඒකට කුරුණෑගල වගේ දිස්ත්‍රික්කයක එක කරන්න පුළුවන් නම් ඇයි මාතලේ දිස්ත්‍රික්කයේ මේක බැරි කියන පොඩි ගැටලුවකුත් තියෙනවා. ඒක අපි ඉදිරියට අපි ඒ සම්බන්ධයෙන් විසීමක් කරමු. පාලන කාලයත් එක්ක අපිට තියෙන පොඩි කාලයක්. ඒ නිසා මේ අවුරුද්දේ ඉති කාල සීමාව තුළ රජයෙන් ලැබෙන සංවර්ධන ක්‍රියාකාමීට අමතරව ප්‍රදේශයේ ජනතාවගේ බදුමුදලින් නඩත්තු වන ආයතනයක් විදිහට ජනතාව වෙනුවෙන් කළ යුතු විශාල කාර්යභාරයක් අත්දැක තියෙනවා. හැබැයි අපි පෞද්ගලික කාල සීමාව තුළ ලැබෙනකොට විශාල වශයෙන් අපේ සභාවට ලැබෙන ආදායමෙන් 40% විතර අපි වැය කරලා තියෙන්නේ. අපි බඳවාගත්ත සේවකයෙක්ගේ වෙනත් රාජකාරී කටයුතු වලට වැය මුදල් විශාල වශයෙන් වැය වෙලා තියෙනවා. ඒ නිසා മന്ത്രിවරු ඉදිරිපත් කරන සමහර යෝජනාවලට මුදල් සභාව තුළින් හොයා ගැනීමේ ගැටලුවක් තියෙනවා. හැබැයි අපිට මේකට විසඳුමක් තියෙනවා. දැන් ජනාධිපති ජනාධිපතිතුමා බහුකාර්ය සංවර්ධන වැඩසටහන යටතේ ලක්ෂයක සේවකයන් පිරිසක් නව රජයට බඳවා ගැනීමක් කරනවා. ඒකට වැටුප් කියවන්නේ මහා භාණ්ඩාගාරී. ඒ නිසා ඉදිරියේදී මේ අවුරුද්ද තුලම මම යෝජනා කරන සභාපතිතුමාට අපේ සභාවට මේ සේවකයන් බඳවා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව කල්පනා කරලා බැලුවොත් අපිට මම හිතන්නේ ලක්ෂ 10ක විතර මුදලක් මේ සභාව තුළ බඳවා ගැනීම මන්ත්‍රීතුමාගේ යෝජනාවලට මේ මුදල් අපිට යොදවා ගන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. ඒත් එක්කම 2014 වර්ෂයේ තමයි අපේ සභාවට ගල් රෝලක් ලෝදියක් බෙහෙතක් ලැබෙන්නේ. මුළු ලංකාවේම සභාවලට මේ වගේ වාහන ලැබුණා. මේ අද වෙනකම් කිසිදු සභාවක මේ කාර්ය මණ්ඩලය අනුමත නැහැ. ඒ නිසා අපිට වෙනත් ආයතනයකින් මුදල් ප්‍රතිපූර්ණය කරලා දෙන්නේ නැහැ මේ කරන සේවකයන්. අපි සභාවේ ලැබෙන ආදායම තමයි මේ සේවකයන්ට මුදල් ගෙවන්නේ. ඉතින් මේකටත් විසඳුමක් මේ බහුකාර්ය වැඩසටහන යටතේ ඉන්න සේවකයන් අපිට මේකේ දේපුරු වගේ ඉන්න අය ඉන්නවා. ඒගොල්ලෝ මේකට යොදවා ගත්තොත් දැන් අපි අද අනුමත කරගත්තා රුපියල් 2000 ගෙවු කියලා සේවකයන්. ඒ කරන රාජකාරීන් ගෞරව වලට රුපියල් 2000ක් ගෙවු. හැබැයි ඒකත් අපිට ඉතුරු කරගන්න පුළුවන්. මේ වැඩසටහන යටතේ බඳවා ගත්තා අය ඉන්නවා. ඒ වෘත්තිය සම්පූර්ණ කරපු අය. ඒ නිසා ඒ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න තියෙනවා. ඒත් එක්කම සකුරා වත්තේ ඉඩම් ප්‍රශ්නයේදී මේ ප්‍රශ්නේ උද්ගත වෙන්නේ 2006-2010 කියන ප්‍රායෝගික සභා කාල සීමාව තුළ. හැබැයි අද වෙනකම් මේකට නීති අනුකඩු කටයුතු කරලා නැහැ. හැමදාම අපි සභාවේ කතා කරනවා. හැබැයි ඔබතුමාට මම යෝජනා කරනවා මේ අවසාන අවුරුද්ද අපි ගෙවන අවුරුද්දේ අර මේ පාලන කාල සීමාව තුළ මේ සකුරාවත්තේ මේ ප්‍රශ්නයට නීති අනුකූලව කටයුතු කරන්න. මේකට කොහෙන් බලපෑම් ආවත් අපිට ඒක අදාළ නැහැ. හැබැයි මම දන්න විදිහට අද වෙනකොට මේ පුද්ගලයා මම ඉස්සලා ජනකැමැත්තුමා ගැන කිව්වා. නමුත් ඒ ජනකැමැත්තුමා ගැන නෙවෙයි මම මේ කිව්වේ. මේකට අර කාලුම හාමුදුරුවෝ කියනවා වගේ එක තැන් වලට කියලා වසන් වෙන්න මේගොල්ලෝ උත්සාහ කරනවා. ඒතර අපරගාමඩ වස්සේ මේ ජයන්ති බේකරිය කියන්නේ අවුරුදු ගණනාවක් තිබු ව්‍යාපාරික ස්ථානයක්. මේ ස්ථානය බහුකී කාලෙදී බිස්කට් කම්පැනි එකකට ඒ අදාළ ඉඩම් විකුණුවට පස්සේ ඒගොල්ලෝ ඒ ව්‍යාපාරික බිස්කට් කම්පැනි එකක් පටන් ගත්තා. ඔහු මගේ ඥාතියෙක්. හැබැයි ඔහුට මේක කාර්ය කරගෙන යන්න බැරුව අද වෙනකොට මේ ඉඩම කොළඹ ප්‍රදේශයේ විශාල ව්‍යාපාරිකයෙකුට මේ ඉඩම
අර මේ ලබී අරගෙන තියෙනවා. මේක දැනට කරගන්න ඉදිරියේදී මේ කරන්න යන්නේ සුළුවක් නැගෙන භෝග මේවා එකතු කරලා දැන් මේ නාවුල දෙපී වගේ ආයතන දෙක තුනක් තියෙනවා. එයා මන්දන කෝටි ගණනාවක් වියදම් කරලා කොයිලරු වගේ විශාල මේවා කරලා විජුව සහ වස්ත්‍ර රැකිය අවස්ථා සිහිපත් රැකිය මේක ඉදිරියනවා. මේ ආයතනය ඉදිකිරීමේදී කොයිලරු ඉදි කරපු ස්ථානය රජයේ ඉදමක් විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ. හැබැයි මේක පෙර හිටපු අය වුණත් මේක මුක්ති විඳපු දැන. දැන් මේ ඉඩම් කොටස දීර්ඝ කාලන බදු ක්‍රමයේ යටතේ මේක ගන්න පුළුවන් ඒ ව්‍යාපාරය. හැබැයි මේකට මේ කපුරාවක් තියෙන අය මිලියත් වෙලා ග්‍රාම සේවකයට මේ පුර කපින් කරලා ජනක බණ්ඩාර දෙන්න කොහොමද තුමාගේ සම්බන්ධීකරන ලේකම්වරයෙක් කියලා දෝෂාරෝපණයකට මේක පස් වෙලා දැන් අද මේක ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේකට ඔබතුමාගේ අවධානය මම යොමු කරන්න කැමතියි. ඒත් එක්කම දැන් අපේ බණ්ඩාර මන්ත්‍රීතුමාගේවත් දම්බික පැණිය කියන්නේ. හැබැයි අපේ හෙළවෙදකම තුල තමයි බොහෝ නොවන සහ බොහෝ වන රෝග වලට විශාල වශයෙන් බෙහෙත් තිබුණා. ඒ බටහිර වෛද්‍ය ක්‍රමයක් එක්ක අද හෙළවෙදකම තහනම් වෙලා තියෙනවා. ඒකට හේතුවක් තමයි අපේ රටේ තිබිලා තියෙනවා වෛද්‍ය සභා තුනක්. එකක් බටහිර වෛද්‍ය සභාව, අනිත් එක ආයුර්වේද වෛද්‍ය සභාව, අනිත් එක හෙළවෙදකම් වෛද්‍ය සභාව. හෙළවෙදකම් වෛද්‍ය සභාව 1983 අවුරුද්දේදී ගරු ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ කාලේ හිටපු සෞඛ්‍ය ඇමති විජේමු ලොකු බණ්ඩාර විසින් ඇමතිවරයා විසින් ඖෂධ සමාගම් සහ වෙනත් විදේශී බලපෑම් සහ ඒ උත්තර ලැබුණු වරප්‍රසාද මත මේ ඉලක්කම් වෛද්‍ය සභාව නීත්‍යානුකූලව පනතක් මගින් විධායක ජනාධිපතිවරයාගේ අත්සන සහිතව පනත ගහලා මේ හිලබෙද ක්‍රම අපේ රටේ තහනම් කරලා තියෙනවා. දැන් අද වෙනකොට අපිට හෙළ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා බේතක් හේතක් ගත්තා. ඒ අපේ කැමැත්තෙන් යන දෙයක්. හැබැයි ඔහුට හෙළවෙදකම කියන නීත්‍යානුකූල තත්ත්වයක් යටතේ වෙදකම් කරන්න ප්‍රතිකාර කරන්න අයිතියක් නැහැ. ඒක තමයි අද හෙළවෙදකමට මේ වෙනකොට ඇති වෙලා තියෙන තත්ත්වය. ඉතින් මේ පිළිබඳව 2013 අවුරුද්දේ අපේ රටේ ඉන්න හෙළ වෛද්‍යවරු සුප්‍රීම කෝර්ට් එකේ නඩුවක් දාලා මේ නඩුවෙන් තීන්දුවක් දීලා තියෙනවා හෙළවෙදකම නැවත රටේ ස්ථාපිත කරන්න කියලා. හැබැයි ජනාධිපතිවරයෙක් පනතක් ගෙනුවට පස්සේ අනිවාර්යයෙන්ම මේ පනත නැවත අවලංගු කරන්න නම් ජනාධිපතිවරයා විසින්ම නැවත පනතකින් හෙළවෙදකම නැවත ස්ථාපිත කරන්න ඕනේ. හැබැයි මේ වෙනකම් ඒ කටයුත්ත අපේ රටේ තුල සිද්ධ වෙලා නැහැ. ඒක නාවුල ප්‍රායෝගික සභාව විදිහට මම හිතන්නේ අපිත් මේකට යෝජනාවක් කරොත් අජීත යෝජනාවක් හොඳයි කියලා හිතනවා. ඒකයි සභාවතුමාගේ අවධානය මම ඒ කාරණේ ලක් කරනවා. ඒ වගේම තමයි මේ අපි ධම්මික පැණිය ගැන කියනවත් එක්කම ඒ ප්‍රතිකාර ක්‍රමය හොයාගත්ත පුද්ගලයාගේ තනතුරෙන් නෙවෙයි අපිට වැදගත් වෙන්නේ හොයාගත්ත සොයාගෙන. ඒ වගේ තමයි විදුලි බල්බය සොයාගත්ත පුද්ගලයා පොත් බඳින්නේ. හැබැයි එදා පොත් බඳින්නේ එක් විදියට ඒ සොයා ගැනීම කරපු පුද්ගලයාට එරෙහිව ඒ ජනතාව කටයුතු කරා නම් අදට අපි ඉන්නේ අඳුරේ. නමුත් ඒ උඩ විද්‍යාත්මක කොච්චර හිටියා වුණත් පොත් බඳින්නේ එක් විදියට ඒ සොයාගත්ත සොයා ගැනීම අද ලෝකයේ ඉස්සරහට ගිහින්. අපේ ප්‍රදේශයේ තියෙන සම්පාදක සමිතිය ගැන මම මිටින් විට අවස්ථා ගණනාවකදී කතා කරලා තියෙනවා. හැබැයි සභාව පැත්තෙන් මේකට යම් කටයුත්තක් වුණාද කියන කාරණේ මම දන්නේ නැහැ. ඒ කොහොම වුණත් සම්පකාරී බහුගිය කාල සීමාව තුළ නව අධ්‍යක්ෂක මණ්ඩලයේ මහ ජනතාවගේ ඡන්දය තෝරනකොට අපේ මන්ත්‍රීවරු නම් ඒකට ඍජුවම මැදිහත් වුණා. නමුත් ඒ කාරණය සම්ප්‍රාකාර තුල නිවැරදි තත්ත්වයට පත් වෙලා නැහැ. මම මේකට විරුද්ධව මම බෞද්ධලිකව මම සම්ප්‍රාකාරී සමාජිකයෙක් විදිහට කොමසාරිස්තුමිට 46 එකේ පරීක්ෂණයක් ගේන්න කියලා ඉල්ලීමක් කරා. ඒ 46 එකේ පරීක්ෂණය ඇවිල්ලා තියෙනවා. මම මේකට ලිඛිතව ඒ පොකොල 20ක් විතර කරුණු දක්වලා ලිපියක් ඉදිරිපත් කරා. අද ඒ කරුණු පිළිබඳව
දැනට නීති අනුකටයුතු කියලා අවසන් වෙලා තියෙනවා. අනිත් අපි කැඳවලා තියෙනවා මේකට වාචික පරීක්ෂණයට. හැබැයි මේ වෙනකොටත් මේ 46 එකේ පරීක්ෂණේ යන ගමන් මේ පහුගිය අවුරුදු තුන විතර ලක්ෂ 52ක මූල්‍ය වංචාවක් මේ ඉන්දස්ත්‍රි නුරුණලේ වෙලා තියෙනවා. මේක ඉන්ධන විතරක් ලක්ෂ 30කට වැඩිය දේශපාලන ව්‍යාදාමයේ තුල වාහන වලට යොදලා තියෙනවා. ඒකට පොදු ජන පෙරමුණේ සීල් එක භාවිතා කරලා වාහන වලට තෙල් ගහලා තියෙනවා. දැන් මේ වගේ සාක්ෂි සටහන් සහිතව මට මේකේ වාර්තාවක් ලැබිලා තියෙනවා. හැබැයි සභාපතිතුමාගේ අවධානයට මම ලක් කරන්න කැමතියි මහ ජනතාවගෙන් තීරුපත් සභාපතිවරයෙක් විදිහට ප්‍රදේශයේ ජනතාවගේ නියෝජිතයෙක් විදිහට රජයේ අද කියන අපේ පත්තරපු රජයක් මේවලා තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ අවධානය මේකට ලක් කරලා මොකද මේකේ මුදල් කියන්නේ මේ මහ ජනතාවගේ නාවුල ප්‍රදේශයේ නාවුල සම්පාකර සමිතිය විතර 16000ක පමණ සමාජිකයන්ට ඉන්නවා. ඒතර මේ 16000 රුපියල් 100 ගානේ තැන්පත් කරලා දෙන මේකේ කොටස් අරගෙන ඊට වැඩිය මුදල් තැන්පත් කරපු අය තියෙනවා. ඒතර මේ අයගේ මුදල් තමයි මේ විදිහට දූෂණයට ලක් වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාගේ අවධානය මේ කාරණේ පිළිබඳව නැවතත් ලක් කරනවා. ඒ කොහොම වුණත් මම සම්ප්‍රදායික සමාජිකයෙක් විදිහට මම සම්ප්‍රදායික කියන දූෂණ වලට විරුද්ධව කතා කරා වගේම මේ සක්‍රිය වේගන දායකත්වයේ අරගෙන යන විදිහට හැබැයි මේකෙදි මම වෘතෝඩුව ඊළඟට උරුදෙනිය පෞද්ගලික දවස්වල ජනතාවත් එක්ක කතා කරපුවම තේරුණු දෙයක් තමයි උරුදෙනිය ප්‍රදේශයේ ඉතින් කාන්තාවෝ විශාල වශයෙන් මේ ණය උගුලේ පැටලලා ඉන්නේ. මුරුතෝලියේ ගමක් ගත්තොත් පවුල් 500 ගණක් තියෙනවා. හැබැයි ඒ පවුල් 500 ගානේ 90%කට වැඩිය මේ ණය උගුලේ ඉඳ වෙලා ඉන්නවා. රුපියල් 10000ක් ගත්ත අය අද වෙනත් ලක්ෂ 2.5 3 දක්වා විශාල මුදල් මේකට හිර වෙලා තියෙනවා. ඉතින් සම්ප්‍රදායික පුළුවන් මමත් ණයක් ගත්ත සම්ප්‍රදායික. ඒ මම මේක ඉහළටම ගියා. මට ගෙවන්න කියලා මං ගත්තේ ලක්ෂ 5යි. හැබැයි මට ආව ලක්ෂ 9ක් ගෙවන්න කියලා. සම්ප්‍රදායික තිබුණ තීරකවරයාගේ තීන්දුවට මම ගියා. මට දුන්නේ නැහැ තීන්දුව. මම සාක්ෂි කොප්පු කරා. හැබැයි එතනදී වුණා සාධාරණයක් මට ඉස්තුන්නේ. මම මේක ඊළඟට අරගෙන ගියා කොමසාරිස්තුමිය ළඟට. මම රුපියල් 90000ක් කොමසාරිස්තුවරයා යටතේ තැන්පත් කරලා මම මේකට නඩුවක් කිව්වා. මම කිසිම ලෝය කෙනෙක් ඉදිරිපත් කරන්න නැතුව මම තමයි මේක ඉදිරිපත් වුනේ. මම මේක අද මේ කියන්නේ මේ සභාවේ මම නොදන්න නිසා. මම මගේ කාරණය ලිඛිතව කරුණු සාක්ෂි සහිතව ඔප්පු කරලා මම 150ක පොලිස් ආණයක් මම ගත්තා. හැබැයි මේක දැනට මේ ගත්ත මම මේ ගත්ත සහනේ යටපත් වෙලා තියෙනවා. ජනතාව මේක දන්නේ නැහැ. මේක මාධ්‍යයෙන් යන්නේ නැහැ. දැන් අද මම මේක මාධ්‍යට කියන්නේ නිසා නාවුල ප්‍රදේශයේ ඉන්න ජනතාවගේ විශේෂයෙන් අඩු ආදායම්ලාභී ලබන ජනතාව තමයි සම්ප්‍රදායික සමාජිකත්වයට අරගෙන විශාල බැඳුම් කරවලට යටත් නොවි ණය ඉවර කරන් තියෙනවා. සමහරවිට රුපියල් 10000 ගන්නවා 5000 ගන්නවා ගන්නේ මොකක් හරි ව්‍යාපාරයක් නඩත්තු කරන්නේ. හැබැයි ගන්නේ 124යි 22යි කොලියක් ගන්න මාසිකව අවුරුද්දට ඒ හදලා වලපුවාම ලොකු මුදලක් මේ කොලියට මේ අය කරන්නේ. ඉතින් මේ සම්ප්‍රදායික පිළිබඳව ඔබතුමාගේ අවධානය ලක් කරන්න අපේ ප්‍රදේශයේ ඉන්න අයම තමයි මේ සම්ප්‍රදාය අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරු වලින් අපි ඒගොල්ලන්ට විරුද්ධව කතා කරනවා නෙවෙයි. කවුරුත් මේක විරුද්ධව කතා කරනවා කියලා හිතනද මේක ගා ගන්න එපා. මොකද මගේ ඥාති වෙන අය සම්ප්‍රදාය සමිතියේ තනතුරු වල ඉන්නවා. විශේෂයෙන්ම සාමාන්‍ය අධිකාරිය වුණත් මගේ ඥාති. ඒකයි මම ඔහුට විරුද්ධව නෙවෙයි මේ කතා කරන්නේ. අපි කතා කරේ ඉත්තේ ජනතාවට පිටින්. ඒ නිසා කවුරුත් ආරක්ෂා කරන්න අපිට අවශ්‍ය නැහැ. මේක පිළිබඳව නැවතත් මම සභාපතිතුමාගේ අවධානයට ලක් කරනවා. මම හිතන්නේ මම පෞද්ගලික කාලික කතා කරනකොට මේක මට විරුද්ධව කතා කරා. මම කතා කරේ මගේ කාරණයක් නෙමෙයි. මමත් ණයක් කරන් තිබුණා. එහෙනම් මමත් ණයකට එකක් විදියටත් මට මේක තිබුණා. මේගොල්ලොත් එක්ක කතා කරලා මට ස්ථානයක් කරන්න නියදුයි. මම මෙහෙරෙයි කියන්නේ මම උඩටම ගිහිල්ලා මේ කාරණේ සඳහා මේක යටපත් වෙලා තියෙනවා. ඒ හින්දා සමස්තවාගේ අවධානයට මේක මම ලක් කරනවා. ඒත් එක්කම අපි පෞද්ගලික කාලේ පෞද්ගලික වසර තුන විශාල කොවිඩ් වසංගතයත් එක්ක තමයි අපිට යන්න උනේ. ඒ වගේම ඊට වැඩිය ප්‍රබල වසංගත තත්ත්වවල
මේ ඉදිරියේ වුණත් එන්න පුළුවන්. ඒ නිසා ඒවත් ජනතාවට මම හැමදාම කියනවා වගේ යහපත් සෞඛ්‍ය පොදු ගති කරගෙන ගියොත් විතරයි මේකෙන් අපිට ගැලවෙන්න වෙන්නේ. මොකද රට වහලා ප්‍රදේශය වහලා මේක යන්න බෑ අපිට. අපි දැනට ගොඩක් වැටලා තියෙනවා. දැන් පාසල් පත්තිය විශාල වශයෙන් වැටලා තියෙනවා. ඒත් එක්කම තව කාරණයක් මම මතක් කරන්න ඕන මට දැන් මතක් වුණ කාරණයක්. දැන් පාසල් යැසීමත් එක්ක ගොඩක් ළමයි ප්‍රයිවට් ක්ලාස් නතර වෙලා. හැබැයි දැන් අද ළමයින්ට උගන්වන්නේ ඔන්ලයින් ක්ලාස් වල. ඉතින් මම පෞද්ගලික කාල සීමාව තුළ අන්තර්ජාලයෙන් දැකපු දෙයක් තමයි Zoom තාක්ෂණය හරහා උගන්වන්නේ. ඒක දැන් අලුතෙන් ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. මේ YouTube හරහා උගන්වනවා. හැබැයි මේ ක්ලාස් වල YouTube හරහා උගන්වනකොට හැමෝගෙම මාසික එදා අය කරපු ටියුෂන් ගාස්තුමයි කරන්නේ. ඒක වැරදි. මාසිකව එදා රුපියල් 1000ක් ගත්තා නම් YouTube එකට ඒ පාඩම් මාලාවම දාලා ඒ පාඩම් මාලාවට අදාළ ලිපි ලේඛන දීලා නැවත රුපියල් 1000යි කරන්නේ. ඉතින් මේක විශාල වශයෙන් ජනතාවගේ කියන්නේ මේක මංකොල්ල කෑම. ඉන්ද ප්‍රදේශයේ අපේ ප්‍රදේශේවා උන්ට මේකට මැදිහත් වෙලා අඩුම ගානේ YouTube Zoom තාක්ෂණය ඔස්සේ අධ්‍යාපනය හදාරන ළමයින්ට සහනයක් විදියට මේ පන්ති ගාස්තු ප්‍රයිවට් ටියුෂන් ක්ලාස් වල අය කරන මේ මුදල අඩු කරන්න කියන්නේ. මොකද මේ දෙමාපියන්ගේ දරුවෝ මේ YouTube ඒ වගේ තාක්ෂණය වායිදා කරන් තමන්ගේ data යොදාගෙන. ඒතර ඒකත් යොදාගෙන අර තාක්ෂණයත් එක්ක කරන මේකට යොමු වෙලා වෙනම අර හෝල් ක්ලාස් එකේ අය කරපු මුදලම අපි කියනවා දාගෙන. ඒක අද මේ ඇතිවලා තියෙන සත්‍යයත් එක්ක ජනතාවට ආදායම් මාර්ග ඇහිලා තියෙන සත්‍යයක්. මේ මම හිතන්නේ මේ විදියට උදා ලයික් කිරීම වැරදි. ඒ නිසා සභාවතුමාගේ අවධානයට මම ඒකත් ලක් කරනවා. මේ පිළිබඳව උතුමා පෙළවන්න කියන යෝජනාවක් කරමින් ලැබුණු අවුරුද්ද සියලු දෙනාටම සුබ අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරමින් මේ වසර තුලත් මම අවසන් වසර නිසා සියලු දෙනාම සහයෝගයෙන් ප්‍රදේශයේ ජනතාවට සේවයක් කරන විදිහට තර්ක විතර්ක තුනක් ගොඩනැගෙන්නේ හොඳ විදිහට. මම හිතන්නේ අපේ අචලාවන්තුමිය හැම වෙලේම කතා කරන එක හොඳයි. හැබැයි එතුමිය මේ කතා කරන දේ පිළිබඳව තව മന്ത്രിවරු උත්තර දෙන්න අවශ්‍ය නැහැ. ඒකත් සභාවේ තියෙන නීතියක් තමයි අපි කතා කරන්න ඕනේ සභාපතිවරයාට. එහෙම නැත්නම් අනිත් මන්ත්‍රීවරුත් නෙවෙයි අපි කතා කරන්නේ. ඒ පිළිබඳව සියලු මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු කරන්න අපි කතා කළ යුත්තේ මූලාසනයට මිසක් වෙනත් කෙනෙකුට නෙවෙයි. අපි අවසර ගත යුත්තේ මූලාසනයේ මිසක් තව කෙනෙකුට නෙවෙයි. එහෙනම් මේ ආචාර ධර්ම පද්ධතිය මම හිතන්නේ සියලු මන්ත්‍රීවරු අද වෙනකොට එදාපත් වුණාට දැන් අවුරුදු 3-4ක් විතර පරිණත වෙලා තියෙනවා. තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමේදී තව මන්ත්‍රීවරයෙක් එක්ක ගැටෙන්න යනවා නම් උත්සාහ කරනවා නම් මම හිතන්නේ අපේ මන්ත්‍රීකමත් එක්ක අපි පරිණතභාවයක් ලබලා තියෙනවද කියන එක ආපස්සට හැරෙනකොට ගොඩක් වටිනවා. ඒ කාර්යය මතක් කරමින් සුබ නවසලක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම අපේ සුසිල් මන්ත්‍රීතුමා මේ අපේ සභාවේ මේ බහුකාර්ය යෝජනා ක්‍රමයෙන් අපිට සේවකයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් කතා කරා. ඇත්තටම මේ වෙනකොට අපිට පොරොන්දු වෙලා තියෙනවා විශේෂයෙන් පළාත් පාලන ආයතන වලට මේ වැඩ ඒකකයක් හදන්න මොවුන්ගෙන් යම්කිසි ප්‍රමාණයක් අපිට සියලුම පළාත් පාලන ආයතන වලට අනිත්‍ය කරනවා කියලා. ඉතින් ඒක ඇත්තටම බලාපොරොත්තු වෙන දෙයක්. හේතුව තමයි අපේ සභාවක් හැටියට ගත්තාම සභාවේ සාමාන්‍ය කාරණා කරන්නට. ඒ කියන්නේ අපි සාමාන්‍ය පරිපාලන කටයුතු කරන්නට බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් අපි ලොකු අවධානයක් යොමු කරන්නට ඕන මේ මුරකරුවන් පිළිබඳව. මේ මුරකරුවන් කීප දෙනෙක්ම විශ්‍රාම ගියාට පස්සේ අපිට සිද්ධ වෙලා තියෙනවා මේ චෙක් රෝල් වල වැඩ කරන කට්ටියත් මුරසේට යොදව ගන්න. ඒක එක පැත්තකින් බලපුවාම පොඩි අවධානමක් තියෙනවා. අනිත් පැත්තෙන් බලපුවාම සභාවේ අරමුදල් අපිට දිගින් දිගටම පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. උන්ට වැටුප් සහ අතිකාල ගෙවන්න. ඉතින් ඒ නිසා ඒක ගැටලුවක්. ඉතින් අපි විශ්වාස කරනවා මේ අතිකාල ජනාධිපතිතුමාගේ මේ බහුකාර්ය යෝජනා ක්‍රමය තුල එතුමා බලාපොරොත්තු වෙන මේ වැඩ ඒකකයක් නිර්මාණය කිරීමේ කටයුත්තේදී අපිට සභාවට මම හිතන්නේ 20ක විතර ප්‍රමාණයක් ලැබෙනවා කියන ආරංචියක් තියෙනවා. එහෙම වුණොත් ඒක මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන දේ බොහොම හොඳට සාර්ථකව කරගන්න හැකියාව ලැබෙනවා. ඒත් එක්කම මේ සකුරා වත්තේ කටයුතු පිළිබඳව අපි කනගාටු වෙනවා සහ අපිටත් ලොකු වගකීමක් තිබෙනවා. අපි ගත්ත තීරණ නොවුනත් වර්තමාන පාලක පක්ෂය හැටියට සහ පාලකයෝ හැටියට මේ සභාව තුළ මොවුන් කරපු කටයුතු සම්බන්ධයෙන්
ආණ්ඩුවට එහෙම නැත්නම් ප්‍රදේශයට යම් හානියක් වෙලා තියෙනවා නම් සභාවට පාඩුවක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීම හේතුව තමයි අපි අපේ පාලන කාලය තුල ඕන තරම් අපි අවස්ථාව දුන්නා. ඔහුට ගෙවන්න ඕන තරම් කාලය දුන්නා. හැබැයි ඔහු ඒක හිතාමතාම පැහැර හරිනවා කියන එක අපි මේ වෙලාවේ අපිට අඳුනා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒත් එක්කම කරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කිසිදු අවස්ථාවක මොහුගෙන් මුදල් අය කරගන්නට එපා, මොහුට නඩු දාන්න එපා කියන කාරණේ කිසිම අවස්ථාවකද කියලා නැහැ. ඒ නිසා එතුමා මේ පළාත් පාලන විශේෂ භාර අමාත්‍යවරයා හැටියට එතුමාගේ කිසිදු මැදිහත් වීමක් මේ සඳහා නැහැ. ඔය පුද්ගලයා ව්‍යාපාරිකයා මේ ගෙවීම පැහැර හරින්න ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් එතුමාගේ නම පාවිච්චි කරනවා ඇති ඒ ගමට ගිහිල්ලා. හේතුව මේ වෙනකොටත් ඒ සපුරාවත්ත මිලදී ගත්ත මිනිසුන්ට සභාවෙන් විතරේකා සටහන් ගන්න කියපුවාම එහෙම නැත්නම් සභාවේ මේ ප්ලෑන් අනුමත කරගන්න කියපුවාම ලොකු ගැටලු සහගත තත්ත්වයන්ට මේ මිනිස්සු පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ සියලුම දේවල් පැත්තක දාලා ඔහුට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන්න. මේ වෙනකොටත් අපි ඉන්තරවාස් දෙකක් යවලා තියෙනවා. අද දවසේ මහා සභාවට ඉදිරිපත් කරේ නීත්‍යානුකූලව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම. ඒ නිසා අපි ස්වාධීනව කිසිම ගැටලුවක් නැතුව අපිට සභාවට සභාපතිවරයා හැටියට මටවත් මගේ කාර්ය මණ්ඩලයට කිසිදු බලපෑමක් දේශපාලන බලපෑමක් නැහැ. අපි මේක ක්‍රියාත්මක කරමු. අපි අනිවාර්යයෙන්ම ඔහුට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරමු කියන කාරණේ මා මේ වෙලාවේ මතක් කර සිටිනවා. ඒත් එක්කම ඔබතුමා ප්‍රකාශ කරා මේ හෙළවෙදකම පිළිබඳව සහ හෙළවෙදකම අපෙන් ඉවත් වීමට 1983 වර්ෂයේදී ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව. හැබැයි අපි සභාවක් හැටියට අපි පොඩි තැනකින් වුණත් මම හිතන්නේ අපිට පුළුවන්කම තියෙනවා මේ සභාව තුළ මේක සාකච්ඡාවට බඳුන් වෙච්ච කාරණයක් විදිහට නැවත වතාවක් මේ කොවිඩ් වසංගතයේදී සහ වෙනත් රෝග සම්බන්ධයෙමුත් අපි හෙළවෙදකම පිළිබඳව සහ ඒත් එක්කම මේ සංචාරක කර්මාන්තය තුළ සංචාරකයෝ වැඩි වශයෙන් අපේ රටට එන්න දැන් කැමැත්තක් දක්වනවා. මම හිතන්නේ අපි මේ 100%ක් නොවුනත් අනිත් රටවල් වලට සාපේක්ෂව අපි මේ කොරෝනා වසංගතයට යම් සාර්ථකව මුහුණ දීමක් වෙලා තිබෙනවා. අනිත් රටවල් වලට සාපේක්ෂව ඒ ওই කාරණාත් එක්ක මම හිතන්නේ අපිට මේ හෙළවෙදකම මේ අවශ්‍යතාවය තිබෙනවා. ඒක අපි අද දවසේ ඔබතුමා කිව්ව අදහසක් හැටියට සහ අපි සභාව තුළ සාකච්ඡා කරපු කාරණයක් හැටියට අපි ඒකේ අදාළ බලධාරීන්ට දැනුවත් කරන්නට සුදුසුයි කියලා මම හිතනවා. ඒක ඉදිරියට කරගෙන යනවා. ඒත් එක්කම මේ සමුපකාරය සම්බන්ධයෙන් මගේ කනගාටු මම ප්‍රකාශ කරනවා. හේතුව තමයි අපි සියලු දෙනාටම ලොකු වගකීමක් තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට මොකද ඔබතුමාලා සියලු දෙනාම දන්නවා මේ පාලක පක්ෂය මේ පාලක මණ්ඩලය පත් කර ගන්නකොට සියලුම දේශපාලන අධිකාරීත්වයට නියෝජනය කරලා ගියා. ඒක සාමාන්‍ය තත්ත්වය. එතකොට අපි මම සභාපතිවරයා හැටියට මම මැදිහත් වුණා මේ පාලක මණ්ඩලයක් පත් කරගන්න. මා ඇතුළේ මගේ මන්ත්‍රීතුමා මැදිහත් වුණාට ඔවුන්ගේ පරිපාලන කටයුතු අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් මේකේ පරිපාලන කටයුතු යහපත්තාවෙන් කරයි කියලා. හැබැයි අපි බලාපොරොත්තු වෙච්ච විදිහට මේකේ පරිපාලන කටයුතු යහපත්ව කෙරෙන්නේ නැහැ කියන එක අපිට දිනෙන් දිනම අපිට පේනවා. ජනාධිපතිතුමාට ආණ්ඩුකාරතුමාට සම්බන්ධීකරණ කමිටුවට ඒත් එක්කම මේක සේවක මණ්ඩලය අපිට දිගින් දිගට මේ අපිට ලියු සහ විශේෂයෙන් මේ සම්පකාරයේ සෙට් එක සම්බන්ධයෙන් ඇතිවෙච්ච තත්ත්වයේ පහුගිය දවස්වල ඒවා දිහා බලපුවාම මේකේ පරිපාලන කටයුතු යහපත්ව වෙන්නේ නැහැ කියන එක අපිට පැහැදිලියි. එතකොට අපි මේ වෙනකොට 46 පරීක්ෂණය සිදු කරත් මම හිතන්නේ අපි ඔයාලා බලපුවාම මේ 46 පරීක්ෂණයේ ක්‍රියාත්මක කරනකොට නැවත වතාවක් මේ ක්‍රියාත්මක කිරීමේ කටයුතු වෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයට. හැබැයි අධ්‍යක්ෂ මණ්ඩලයත් මම හිතන්නේ ඔය කියන විදිහට මේගොල්ලෝ හොඳ විදිහට කටයුතු කරනවාද කියන එක පිළිබඳ ගැටලුවක්. හැබැයි අපි මගේ කනගාටුව ප්‍රකාශ කරනවා වාදයක් කරනවාගේ හදිස්සියේ පරීක්ෂණයේ තීන්දුව දීමේ ක්‍රියාත්මක කරන අධ්‍යක්ෂ මණ්ඩලයට එන්නේ නැහැ. ඒක දෙපාර්තමේන්තුව වගේ. අපි මෙතනින් වුණ නැති හින්දා තමයි දෙපාර්තමේන්තුවට අපි ගිහිල්ලා තියෙන්නේ. ඒක දෙපාර්තමේන්තුවේ පරීක්ෂණය තමයි යන්නේ. සම්පකාර සමිතියක් වුණාට නෛතිකමය බලය තියෙන දෙපාර්තමේන්තුව. ඒතර කොමසාරිස්වරයාට මේකේ නෛතික බලයක් තියෙනවා. ඒ හින්දා තමයි උඩට ගිහිල්ලා මේක දීලා තියෙන්නේ. 46 එකේ පරීක්ෂණය කියන්නේ දෙපාර්තමේන්තු නිලධාරීන්. ඒතර දෙපාර්තමේන්තුවේ තියෙන නීති රීති හඳුන්වනවා. ඒ තමයි පාර්ලිමේන්තු පනතකින් දීලා තියෙන්නේ. දැන් අපි දැන් සෑහෙන කාලයක් තිස්සේ මේ පිළිබඳව කතා කරනවා. අතිගරු ජනාධිපතිතුමාට පවා මේක ගිහිල්ලා තියෙනවා. පහුගිය මාසේ සම්බන්ධීකරණ කමිටුවේ පවා මේක කතා කරා. නමුත් අපිට මේ වෙනකන් අපි බලාපොරොත්තු වෙන විසඳුමක් නැහැ. මේ ওই වගේම ණයගත්ත මිනිස්සු විශාල ප්‍රමාණයක්, ඒ කියන්නේ ඒගොල්ලෝ ණයගත්ත ප්‍රමාණයට වැඩිය ගෙවන්න දෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. නිරන්තරයෙන් අපිට කතා කරනවා මේ සම්පකාර සාමාජිකයෝ. ඒ නිසා ඇත්තටම මේක බලපදේශ අපේ ජනතාව හැටියට ඔබතුමා බලන්න මාතරේ සම්පකාරයේ කෝටි 19ක් නේද? ඔව් ඒ නිසා අපි ඉදිරියේදී අපි
නැවත වතාවක් අපි මේ සභාවේ ගත්ත තීන්දුව තීරණයක් හැටියට මේ පිළිබඳව මේ 46 එකේ පරීක්ෂණය ක්‍රියාත්මක කරන්න කියන තත්ත්වයට පත් කරන්න. එහෙම නොවුනොත් අපිට සිද්ධ වෙයි ඉදිරි දවසකදී නැවත වතාවක් අපි සියලු දෙනාටම එකතු වෙලා අධ්‍යක්ෂ මණ්ඩලයත් වෙනස් කරන්න. ඒ කියන්නේ ඒක අපිට කරන්න වෙයි. මොකද මේ මිනිස්සු බලාපොරොත්තු වෙන කටයුත්ත මේක වෙන්නේ නැත්තම් දිගින් දිගටම. ඒ නිසා අපි සභාවක් හැටියට මට ඔබ සියලු දෙනාගේම සහයෝගය ලබා දෙන්න අපිට අනාගතයේදී ඒක කරන්න සිද්ධ වෙයි. ඔව් ඒත් එක්කම මේ පුද්ගලික පන්ති පැවැත්වීම පිළිබඳව ඇත්තරම අපි සියලු දෙනාටම ලොකු ගැටලුවක් තිබෙනවා. හේතුව අපේ දරුවන්ට උගන්වා ගන්න පුළුවන් හැකියාවක් නැති වෙලා තිබෙනවා. මේ පාසල් පද්ධතිය තාවකාලිකව හරි අඩපණ වෙලා තිබෙනවා. ඉතින් කොහොම වුණත් මේ වෙනකොට පුද්ගලික පන්ති පවත්වන ගුරුවරු ආයතන මේ Zoom තාක්ෂණය ඔස්සේ දරුවන්ට උගන්වීමේ කටයුතු කරන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි එතනදී එක කාරණයක් අපේ නාවල බලපදේශයේ ගත්තාම මේ සිග්නල් වල ප්‍රශ්නයක් තිබුණා. ඉතින් ඇත්තටම මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් එතුමා මේ සම්බන්ධයෙන් අපෙන් විමසීම් කරලා මේ වෙනකොට ඒ අදාළ ආයතන දැනුවත් කරලා දෙනවා. ඒත් එක්කම විදුලි සංදේශ නියාමක කොමිසම දැනුවත් කරලා තිබෙනවා මේ අපේ ප්‍රදේශ තුනක් සම්පූර්ණයෙන්ම අපිට ඒ සඳහා කණු ලබා දෙන්න කියලා. ඉතින් ඒක මම හිතන්නේ නුදුරු දවසක සිද්ධ වේවි. ඒත් එක්කම තමයි සුනිල් මන්තුමා ප්‍රකාශ කර විදිහට මේ අනවශ්‍ය විදිහට ආර්ථික වශයෙන් ප්‍රදේශ තුනක් කියන්නේ ඔය ප්‍රදේශ තුන ඇත්තටම මේල් පිටිය ඒත් එක්කම ඕපල්ගල දඹගොල්ල මේ කියන ප්‍රදේශ තුන තමයි මේ ආවරණය වෙන්න ඕන. මේ වෙනකොටත් ඒ ගැන දැනුවත් කරලා තියෙනවා. මම හිතන්නේ ඉදිරියේදී කටයුත්ත සිද්ධ වෙයි කියලා හිතනවා. ඒක හැබැයි උස්සත්තෑව මේල් පිටිය යනකොට හරියයි කියලා කියනවා. මේල් පිටිය ඇතුළත් වෙනකොට උස්සත්තෑව මේ ඇතුළත් වෙයි කියලා. ඒ කොහොම වුණත් අර මේ පුද්ගලික පන්ති පවත්වන ගුරුවරුන්ගෙන් අපි අත්‍තරම ඉල්ලා හිටිනවා මේ වෙලාවේ. මොකද බොහොම දරිද්‍රතාවයෙන් මේ දරුවන්ට උගන්වා ගන්න දේ ගැන බොහොම අපහසුතාවයෙන් තමයි ඒක තමයි ඒක මම හිතන්නේ අපි ප්‍රාදේශ සභාව හැටියට අපි සියලු දෙනාම අපේ ඔතුමාලගේ ඉල්ලා හිටමු. හේතුව තමයි ලොකු මේ ආර්ථික හේනියකට රටපත් වෙලා තියෙන වෙලාවේ අපේ පාරිභෝගික කියන්නේ අපේ මිනිස්සු ගත්තාම පවුලක් ගත්තාම දරුවන් මේ පවුලේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා. එතනදී මේ Zoom තාක්ෂණය යොදා ගන්නකොට දැන් ඇත්තටම අඩු පිරිවැයකින් තමයි මේ පන්ති පවත්වන ගුරුවරයාට උගන්වන්න පුළුවන් හැකියාව තියෙන්නේ. හැබැයි එතකොට කොච්චර සාධාරණ දේ සම්පූර්ණ මුදලම අය කර ගන්නවද කියන එකේ පොඩි ගැටලුවක් තියෙනවා. ඒ නිසා අපි ඔවුන්ගෙන් ඉල්ලීමක් කරමු මේකට ගාස්තු සහනයක් ලබා දීලා කටයුතු කරන්න කියලා. ඒක ඇත්තටම ප්‍රදේශයක් හැටියට රටක් හැටියට විය යුත්තක් කියලා මම හිතනවා. ඉතින් මට ගිය වසරේ ගැන කී පොඩ්ඩක් කතා කරනවා නම් මගේ වැඩ කටයුතු කරගෙන අපේ ගරු සභාපතිතුමා බොහොම නායකත්වයෙන් මට දීලා උපරිම උදව් කරා. ඉතින් මම බලමින් එතුමාට අපේ ප්‍රදේශයෙන් ප්‍රදේශ වශයෙන් සහ මගේ උපරිම ස්තුතිය මේ අවස්ථාවේ ප්‍රදේශ ජනතාව වශයෙන් ලබා දෙනවා. මගේ මන්ත්‍රී මණ්ඩලය සහ කාර්ය මණ්ඩලයෙන් මට උපරිම සහයෝගය දුන්නා. මම මේ සභාවේ මුලසේ ඉන්න අවස්ථාවේ ඉඳන් නිසා මම එතුමාට මගේ අවංක ගෞරව ස්තුතිය කරනවා. මේ විශේෂ ස්තුතියක් මේ බණ්ඩාර මන්ත්‍රීතුමාට කරන්න ඕන. එතුමා අපේ සතරික වැඩසටහනදී අරංගල කොට්ටාසේ ටිකක් අමාරු වැඩක් කරන්න මට ලොකු උදව්වක් කරා. ඒ පාර දේවල් යන පාරේ මහා ගල් ගොඩක් තිබුණේ. අපි වැඩ කරන යනකොට එතුමා ඒකට මට විශාල උදව්වක් කරලා ඒ පාර ගොඩ දාලා දුන්නා. ඒක බලන්න මම ප්‍රදේශයේ අරංගල ප්‍රදේශ වශයෙන් මට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපිට ප්‍රශ්න නැත්තේ නෑ. හැමෝටම ඉතින් පොඩි ගැටලු ප්‍රශ්න තියෙනවා. ඉතින් පරිණතාවයත් එක්ක අපි එකතු වෙලා වැඩ කරලා මේක අපි ගොඩ දාමු කියලා මම මේ ප්‍රදේශයේ ගොඩ දානවා. අපි සියලුම කට්ටියන්ගේ සියලුම ජනතාවගේ සුභසිද්ධිය සඳහා අපි ලොකු වැඩක් කරමු කියන නවවසර මම තමුන්නාට ඉල්ලා සිටිනවා. එදේ මම සභාපතිතුමාට ආරාධනා ගල්වල ප්‍රශ්න. ඉතින් අපි සභාවක් වශයෙන් සභාවකතුමා අපිට ගල්වල ආරම්භ කරන්න පුළුවන් කියලා මම හිතන සභාවක් වශයෙන්. මේ මාර්ග කරලා මේවා මේ මම හිතන්නේ සභාවට මම එච්චර දන්නේ නැහැ. දන්න තරමින් සභාවකට මේ ඇත්තටම අපි ලොකු ප්‍රශ්නයක් ඇතුණා මේ ප්‍රදේශයේ මම බලාගෙන මේ ස්වර්ණ කට්ටියන ගල් ලොකු හංගයක් ඇතුණා. ඉතින් ඔබතුමා මේකේ නායකත්වයේ දරනවා. ඉතින් ඒ වාගේ මේ සභාවේට ලොකු සාමාන්‍ය මේ ආදායම් නැහැ කියලා අපි කියනවා. සභාවටත් මට හිතන්නේ බොහෝ දුරට ඒ වාගේ ආදායම් වෙන අලුත් දේවල් දැන් පරණ දේවල් හැමදාම කඩෙන් බඳු කුලි ගන්න එකයි වරි පණන් ගන්න එකයි නෙවෙයි ඊට වැඩි දේවල් මට වැඩි ඔබතුමාට මහත් දැනුම් සම්භාරයක් තියෙනවා. ඉතින් අපි නව වෙළඳාමකට යොමු වෙලා ඒකෙන් වෙන්නේ ප්‍රදේශ ජනතාවට වැඩි අඩුවට හරි දෙන්න පුළුවන් නේ. එහෙම දේවලුත් කරලා අපි මේ ප්‍රදේශය ඉස්සරහට අරගෙන මේ රටේ නාවල පාර සභාව කියන්නේ හොඳ දියුණු රටටම කතා කරන්න පුළුවන් තැනක් කරන්න
අපි උත්සාහ කරමු කියන පණිවිඩය ලබා දෙමින් නැවත වතාවක් තමුන්නාසලාට නිරෝගීමත් සිතින් පැතුම් විදිහට සුබ නවරසක් ප්‍රාර්ථනා කරමින් මාන කරමු. අපේ උපසභාපතිතුමා මම හිතන්නේ ඇත්තටම අපේ මොන අඩුපාඩු තිබුණත් අපේ සපිරිගමක් වැඩසටහන තුළ මම හිතන්නේ ඉස්සලාම ඉවර කරේ ඔබතුමාගේ කොට්ටාසේ ඔබතුමා සෑහෙන උත්සාහයක් දරලා කටයුතු කරා. ඒත් එක්කම මම හිතන්නේ අපේ ගෞරව මන්ත්‍රීතුමන්ලත් සියලු දෙනාම දිවාරය නැතුව ඒ කටයුතු අවසන් කරන්නට කටයුතු කරා. ඒ ප්‍රතිඵලයක් හැටියට මම හිතන්නේ 90% ප්‍රමාණයක් දැන් ඉටු වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් මම හිතන්නේ 2021 වර්ෂයට මේ සියලු අඩුපාඩු ඒ කියන්නේ අපේ ගරු ජනාධිපතිතුමා වැඩසටහන් ගණනාවක් අරගෙන එනවා මේ වැඩසටහන් මිනිසුන්ගේ කියන්නේ පොළොවට අපි ඒක දාන්න නම් අපි ඒකේ තියෙන අඩුපාඩු ටික අපි අඳුරගෙන ඒ සියල්ල අපි සකස් කර ගන්න වෙනවා විශේෂයෙන් මේ තාක්ෂණික නිලධාරී මහත්වරුන්ගේ ගැටලුව අපිට විසඳ ගන්න වෙනවා ඒත් එක්කම තමයි අපිට පසුගිය කාලේ අපිට අත්දැකීම් තිබෙනවා මේ වැඩසටහන් කරනකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තනියම කරෙත් නැහැ ප්‍රාදේශ සභාව තනියම කරෙත් නැහැ මේ කටයුතු වලදී අපි මේ තාක්ෂණික නිලධාරියෙක්ගෙන් ඉඳලා මේ කටයුතු අපි බෙදා ගැනීමක් කරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කරන්නේ මොන ව්‍යාපෘතිද සභාව කරන්නේ මොන ව්‍යාපෘතිද කියලා තීරණය කරලා තමයි අපි ක්‍රියාත්මක කරේ. එතකොට අපි සියලුම නිලධාරීන්ගේ සහයෝගය අපිට අරගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම අපි මේ 2021 වර්ෂය තුල අපි බලාපොරොත්තු වෙනවා අතිගරු ජනාධිපතිතුමාගේ මේ වැඩසමග යලිගමට කියන වැඩසටහන ඒත් එක්කම මේ කිලෝමීටර් 48ක් අපේ බලපදේශය තුල කාපට් කිරීමේ කටයුතු පටන් ගන්නවා. ඒ සියල්ල අපි පටන් ගන්නකොට ඒත් එක්කම කිලෝමීටර් 15ක ප්‍රමාණයක් අපේ සභාව බලපදේශය තුල මාර්ග පද්ධති අලුත් වැඩියා කිරීමේ කටයුතු කරනවා. ඒත් එක්කම පාලම් බෝක්කු සකස් කිරීමේ කටයුතු කරන මේ සියලු කාර්යයන් වලදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සභාව බොහොම අන්‍යෝන්‍ය අවබෝධය ඇතුව මේ නිලධාරීන්ව යොදා ගැනීමේ කටයුත්ත සහ මහජන නියුක්තයන් හැටියට ඔබතුමන්ලාගේ සහයෝගය ලබාගෙන අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන මේ කාර්යයට යන්නට සියලු දෙනාගේම සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපේ මම හිතන්නේ අපේ උපසභාපතිතුමා ඒ කාරණා සම්බන්ධයෙන් තමයි මතක් කරේ. ඒත් එක්කම පහුගිය දවසක මම මේක මේ ආයතන අපහසුතාවයට පත් කරනවා නෙවෙයි අපේ මුතුබණ්ඩ මන්ත්‍රීතුමා අපහසුතාවයට පත් කළා එකමඩ රෑ හවසක මම කතා කරා මම හිතන්නේ අසාධ්‍ය රෝගියෙක් අනතුරක් වෙච්ච හදිසි මිනිසෙක් මේ රෝහලට අරගෙන යනකොට රෝහලේ වෙලාවේ ගිලන් රථේ තිබුණාට ගිලන් රථේ රියදුරා ඇඳලා නැහැ. ඉතින් ඇත්තටම නාලන්ද රෝහල ගත්තාම මේක අපේ බොහොම ලොකු සම්පතක්. ඒ තියෙන අඩුපාඩු සකස් කර ගැනීමට අපි සියලු දෙනාගේම සහයෝගය ලබා දිය යුතු වෙනවා. පහුගිය දවසක ඇත්තටම රෝහල් සංවර්ධන කමිටුව නැවත රැස් වුණා. මේ රෝහල් සංවර්ධන කමිටුව රැස් වෙලා එතනදී කියන්නේ මේ වෛද්‍ය කාර්ය මණ්ඩලයට එහෙම නැත්නම් මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට කරන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන් මේකේ පරිසරය සහ ඒ වගේ දේවල් දිහා බලපුවහම අපිට රෝහල් කාර්ය මණ්ඩලයක අවශ්‍යතාවය දැඩිව තියෙනවා. විශේෂයෙන් නාලන්ද වගේ ගත්තාම පැරණි රෝහලක් පහුගිය දවසක මම හිතන්නේ ප්‍රමිත වණ්ඩාර තෙන්නකෝ මැතිතුමත් මේ නිරීක්ෂණ චාරිකාවකට ගිහිල්ලා එතුමාගේ ප්‍රතිපාදන මේ වෙන් කරන්නට එතුමා කටයුතු කරලා තිබෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි මේ රෝහල් සංවර්ධන කමිටුවට මම පහුගිය දවසක සහභාගී වුණා. ඉතින් මේ තියෙන අඩුපාඩු සම්බන්ධයෙන් ගත්තාම අපේ මහජන නියෝජිතය හැටියට මේ අඩුපාඩු පෙන්වලා දීලා සකස් කර ගැනීමට යොමු කරවීම අපේ යුතුකමක්. ඒ නිසා මම දන්නේ නැහැ මන්ත්‍රීතුමා මේකේ රෝහලේ එදා දවසේ මේ ඇම්බියුලන්ස් එකට මේ රියදුරෙක් නැත්ද එහෙම නැත්නම් ඔහු නිවාඩු ගිහිල්ලාද? ඔය තමයි. එතකොට එතන රෝහල කාර්ය මණ්ඩලයේ පරිපාලනයේ කටයුත්තක් තමයි හේතුව නිවාඩුවක් යනකොට ඒකට වෙන කෙනෙක් හරි සූදානම් කරලා තියෙන එක ආසන්න රෝහලක හරි. ඉතින් මම හිතන්නේ එහෙම වෙලා නැහැ කියන කාරණේ තමයි මන්තුමා ප්‍රකාශ කරේ. ඉතින් කොහොම වුණත් මේක මගේ සභාපතියට මගේ විතරක් නෙමෙයි ඔබතුමාලා මහජන නියෝජිතයට ඔබ සියලු දෙනාගේම වගකීමක් අපේ නාලන්ද රෝහල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාසල් පද්ධතිය වෙන්න පුළුවන්. මේ ජනතාවට සේවය කරන රජයේ ආයතන සියල්ලගේම තියෙන අඩුපාඩු දැකලා මේ 2021 වර්ෂයේ හරිය අඩුපාඩු සකස් කරගෙන ඒ සකස් කරගන්නට උණු යොමු කරලා මේ මහ ජනතාවට සේවය කරන තත්ත්වයට පත් කර ගැනීම අපේ සියලු දෙනාගේම වගකීමක්. මේ කොහොම වුණත් අද මහ සභාවේ මම හිතන්නේ අපේ ගරු මන්ත්‍රීතුමන්ලා කතා කරපු සියලු දේවල් වලට මම උත්තර දුන්නා කියලා මම හිතනවා. ඒ කොහොම වුණත් 2021 වර්ෂය කියලා කියන්නේ අපිට 2020 වගේම ඉතාම වැදගත් වර්ෂයක්. සෞඛ්‍ය සම්පන්නයෙන් මම හිතන්නේ අපේ ගැටලුව තාම විසඳිලා නැහැ. මේ ගැටලුව තීව්‍ර වෙයිද විසඳ ගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නයක අපි ඉන්නේ. ඒ කොහොම වුණත් මම හිතන්නේ මගේ ගරු උපසභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලා විශේෂයෙන් මේ කොරෝනා කටයුත්තේදී ඔබතුමන්ලා සක්‍රීය දායකත්වය ලබා දෙන්න. මොකද අපි මේ පහුගිය කාලේ ගත්තාම ඇත්තටම මාස 3කින් අපි විදුලි ලාම්පුවක් සවි කරලා නැහැ. ඒක මම පිළිගන්නවා. හේතුව තමයි අපි කියන්නේ ඉතා අඩු සම්පත් ප්‍රමාණයක් තුළ අපි කටයුතු කරනකොට අපේ තියෙන ක්‍රූ කැබ් එක අපිට නිරන්තරයෙන් යොදවන්න සිද්ධ වුණා ප්‍රචාරක කටයුතු වලට.
ප්‍රචාරක කටයුතු වලට මේ කොරෝනා රෝගය සම්බන්ධයෙන් ප්‍රචාරක කටයුතු වලට පොලිසියත් එක්ක සම්බන්ධ වෙලා ඒ කටයුතු අපි නිරන්තරයෙන් ඉටු කරනවා. MOH එකත් එක්ක එකතු වෙලා අපි නිරන්තරයෙන් ඉටු කරනවා. එතකොට අනිත් කටයුතු, ඒ කියන්නේ ජලය සම්බන්ධයෙන් කටයුතු වෙන්න පුළුවන්. ඒ කරන කටයුතු වලටත් අපිට මේ වාහනේ විතරයි අපිට උදව ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා කොහොම වුණත් අපේ ජනතාවගේ අවශ්‍යතාව ඉටු කරන්න ඕනේ. මම හිතන්නේ අපි තව සතියක් දෙකක් ඇතුළත එක්කෝ අපේ දෛනිකව අර ලොකු ත්‍රිවිල් එකක් කුලියට අරගෙන හරි මේ මාර්ග පද්ධතියේ තියෙන මේ විදුලි ලාම්පු ටික අපිට අලුත් වැඩියා කරන්න වෙනවා. මේකට මම ඔබතුමාලත් එක්ක සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නම්. ඒ කොහොම වුණත් අතිගරු ජනාධිපතිතුමා මේ 2021 වර්ෂය තුල බලාපොරොත්තු වෙන මේ වැඩ සමග යලිගමට කියන වැඩසටහන දැනට ක්‍රියාත්මක වෙනවා. මේ යෝජනා ලබා ගැනීම ජන සභාවක් පවත්වීමේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. මම ආරාධනා කරනවා මේ සභාවේ ඉන්න පක්ෂ විපක්ෂ කියන මන්ත්‍රීවරු සියලු දෙනාට විපක්ෂය කියලා පැත්තකට ඉන්නේ නැතුව ඔබතුමාලාට සහභාගී වෙන්න පුළුවන් වසමයට ඔබතුමාලා සහභාගී වෙන්න මේ ජනතා නියෝජිතය හැටියට ඔබතුමාලාගේ වගකීමක්. හේතුව තමයි සභාවක් හැටියට අපි 17 දෙනාම සියලු දෙනාම මේ 2021 අයවැය ඔබතුමාලා විසින් සම්මත කරලා දීලා තියෙනවා. එතකොට මගේ දේශපාලන අධිකාරීත්වය මොකක් වුණත් මම ඔබ සියලු දෙනාටම සමානව සලකන්න මම බැඳිලා ඉන්නවා. ඉතින් මම ඔබතුමාලාගෙන් ආරාධනා කරනවා මේ ඉදිරි කාලය තුල මේ අපි ගම සමග පිළිසඳරක් ඒත් එක්කම වැඩ සමග යලිගමට කියන වැඩසටහනත් එක්ක ඒකාබද්ධ වෙන්න. එහෙම වුණොත් අපිට අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන මේ සංවර්ධනය අරුණැල්ල අපිට ගමට අරගෙන යන්න පුළුවන් හැකියාව ලැබෙවි. ඉතින් ඒ සඳහා ඔබතුමාලාගේ සක්‍රීය දායකත්වය ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. ඒත් එක්කම මම හිතන්නේ ඔබතුමාලාම අනුමත කරලා දුන්නා 3 phase ලයින් එකක් ගන්න අපිට පොළ භූමියට. එතකොට අපි මේ වෙනකොට ලක්ෂ 10ක විතර වටිනාකමක් තියෙන බේල් මැෂින් එකක් අපි අරගෙන අවිල්ලා තියෙනවා. අපිට ඒක පරිත්‍යාගයක් විදිහට ලැබිලා තිබෙනවා. අපි ඒක ඉදිරි දින කිහිපය තුල ස්ථානගත කරන්න කටයුතු කරනවා මේ ආයතනය ආවට පස්සේ. එතකොට අපි එයින් බලාපොරොත්තු වෙන්නේ අපේ බලපදේශය තුල මේ තියෙන කුණු මේ කසල ප්‍රශ්නය බොහොම වැදගත් විදිහට කළමනාකරණය කර ගැනීම. එතනදී ඇත්තටම අපේ කාර්ය මණ්ඩලය සෑහෙන වෙහෙසක් දරනවා. අපේ ජසරත්න ඇතුළු කාර්ය මණ්ඩලය මේ මිනිසුන්ගෙන් කුණු වෙන් කරලා ගන්න මේ කටයුත්තේදී හැමතිස්සෙම මිනිස්සු බලන්නේ අපි මේ පිළිවෙල හදාගෙන යනකොට මේ පිළිවෙල වෙනස් කරලා බොහොම වැරදි විදිහට වැඩ කරන්නේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් තමයි බුදු පිළිමයක් මේ ළඟ තියෙනවා කියලා බලන්නේ නැතුව මේ රැය වෙනකොට කුණු ගෙනල්ලා අතෑරලා යනවා මේ පොළ ඉස්සරහට. ඉතින් මේවා වාහන වලින් ඇවිල්ලා කරන්නේ. මේ අහල පහ මිනිස්සු මේක කරන්නේ. ඉතින් මම ඇත්තටම මහවිලියත් එක්ක කතා කරලා මේ මහවිලියේ තියෙන කැමරා පද්ධතිය පැත්තට අරගෙන මේ නීතියානුකූලව මේ මිනිසුන් අඳුනගෙන දඬුවම් කරන්න අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒකේ හේතුව රජයේ මුදල් මෙච්චර ප්‍රමාණයක් වියදම් කරලා මේ කටයුතු ප්‍රමාණවත් කරන්න හදනකොට gedara තියෙන කුණු ටික වෙන් කරලා මේ සභාවට බාර දෙන්න බැයි නම් ඒක හරිය මේ ගැටලුකාරී තත්ත්වයක්. හේතුව තමයි අපි මේ බේල් මැෂින් එක හයි කරන්නේ මේ වෙන් කරලා ගන්න කුණු වල මේ බෝතල් විශේෂයෙන් බෝතල් සහ මේ නොදිරන මේ ප්ලාස්ටික් දේවල් තමයි මේ බේල් මැෂින් එකෙන් අපි නැවත ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන් තත්ත්වයටපත් කරන්නේ. මේක ජනතාව වෙනුවෙන් තමයි අපි මේක කරන්නේ. ඉතින් මම මේ වෙලාවේ මාධ්‍යවේදී සහෝදරයත් ඉන්න වෙලාවේ මම ඉතාමත්ම ආයාචනාත්මකව ඉල්ලා හිටිනවා නාවුල බලපදේශයේ මිනිසුන්ගෙන් මේ ජනතාවගෙන් ඉල්ලා හිටිනවා මේ සභාව මේ ක්‍රියාත්මක කරන වැඩසටහනට සහයෝගය ලබා දෙන්න. තමන්ගේ ගෙදර තියෙන කුණු ටික විධිමත් විදිහට බැහැර කරන්න අවස්ථාව දෙන්න. ඒ කියන්නේ අපි මේ වෙන් කරලා දිරණ කසල නොදිරණ කසල කියන එක කරුණාකරලා වෙන් කරලා සභාවට ලබා දෙන්න කටයුතු කරන්න. හේතුව මේක තමන් නෙමෙයි මුළු බලපදේශයේ වෙනුවෙන්ම කරන ලොකු සේවයක්. ඒ නිසා අපි මේ බේල් මැෂින් එක තව සතියක් දෙකක් විතර ස්ථානගත කරනවා. එතකොට අපිට ලොකු පරිසරයට හානියක් වෙන මේ දිරන් නැති අපද්‍රව්‍ය නැවත වතාවක් ප්‍රතිචක්‍රීකරණය ක්‍රමවේදයට අරගෙන මේ කටයුත්ත කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාම සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීමක් කරමින් නැවත වතාවක් මගේ උපසභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාටම කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම ලැබුවා වූ මේ 2021 අවුරුද්ද අපේ සෞඛ්‍ය අතින් යහපත් වර්ෂයක් බවට පත් වෙන්නත් ඒත් එක්කම මේ කොරෝනා වසංගතයේ පිටු දැකීමේ කටයුත්තට සාර්ථකව ආණ්ඩුවට මුහුණ දීලා මේ ජනතාවගේ සෞඛ්‍ය රැකලා දීලා අපි බලාපොරොත්තු වන සංවර්ධනයේ අරුණැල්ල ජනතාවට ලබා දෙන්නට සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ සභාවේ කටයුතු සමාර කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට. මෙවැනි වීඩියෝ ඔබට දිනපතා නැරඹීමට අවශ්‍ය නම් ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පැත්තේ තියෙන subscribe බටන් එක ඔබලා බෙල් සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා. එහෙනම් මතක ඇතුව වීඩියෝ නරඹලා අවසානයේ subscribe බටන් එක ඔබලා බෙල් සලකුණ ඔබලා like කරලා යන්න. ආයෙ දවසක හමු වෙමු මෙවැනි වීඩියෝ එකකින්.